අටවසර දරුවනේ අපි අද ඔයාලව හම්බෙන්නේ දෙවෙනි වීඩියෝ එකෙන්. ඒ කියන්නේ පළවෙනිම අපි කතා කරපු ගිය සතියේ කතා කරපු පාඩම ඉවරයි. අද අපි ජීවීන්ගේ ජීවන චක්‍ර පිළිබඳවයි කතා කරන්න යන්නේ. ඒකෙදි ඉස්සෙල්ලාම ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කෙටියෙන් මම පැහැදිලි කරන්නම්. ජීවන චක්‍රයක් කියලා කියන්නේ මේ ජීවියෙකු උපතේ ඉඳලා නැත්නම් එයා බිහි වෙච්ච දා ඉඳලා ජීවිත කාලය තුළ පසු කරගෙන යන විවිධ අවදි හෝ අවස්ථා ගත කරගෙන යනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ජීවියෙක් විදිහට ශාකයක් ජීවියෙක් බීජයක් හට ගන්නවා. මේ බීජයේ පැලවෙලා ලපටි පැලෑටියක් නැත්නම් ශාක පැලයක් හැදෙනවා. ඊට පස්සේ අපි දන්නවා මේක පරිණත ශාකයක් බවට පත් වෙනවා. වැඩිම ගහක් විශාල වෘක්ෂයක් බවට පත් වෙනවා. ඊට පස්සේ යා බීජ හදනකොට ඔන්න යාගේ ජීවන චක්‍රය ඉවරයි කියලා අපි කියනවා. ඊට පස්සේ බීජයෙන් තමයි ආයෙමත් ජීවන චක්‍රය පටන් ගන්නෙ. ඒ නිසා ජීවන චක්‍රයක් කියන්නේ මේ ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුළ විවිධ අවදි පසු කරනවා. අන්නේ විවිධ අවදි පසු කිරීම තමයි ජීවන චක්‍රය කියලා අපි කියන්නේ. මේ ජීවන චක්‍රයේදී අපිට කතා කරන්න තියෙනවා පුතේ විවිධ ජීවන චක්‍ර කීපයක් ගැන. සමහරවිට ජීවන චක්‍රය ඒකම අපි ගත්තොත් එහෙම ශාකවල ජීවන චක්‍ර, මැඩියගේ ජීවන චක්‍රය, ඒ වගේ ජීවන චක්‍ර කීපයක් කතා කරන්න තියෙනවා. ওই ජීවන චක්‍ර ගැන කතා කරද්දී වචනයක් එනවා. ජීවන චක්‍රවල තියෙනවා රූපීයව බාහිර රූපීය එකිනෙකට වෙනස් අවස්ථා කීපයක්. ඒකට අපි කියනවා රූපාන්තරණය කියලා. දැන් සමහර අයට රූපාන්තරණ තියෙනවා, සමහර අයට මේ රූපාන්තරණ නැහැ. හොඳයි අපි ඔය ගැන කතා කරන්න සමනලයාගේ ජීවන චක්‍රය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා කතා කරලා බලමු. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මේ ජීවන චක්‍රය පිළිබඳව. උදාහරණයක් ගත්තොත් පුතේ දැන් සමනලයාගේ ජීවන චක්‍රයේ බිත්තර. ඊළඟට ඔයාලා දන්න දලඹුවා, දලඹු කීටය. ඊළඟට එනවා පිළව අවස්ථාව, කෝෂ්ඨගත වෙලා. ඊට පස්සේ සුමුබුල් සමනලය හැදෙනවා. දැන් පුතේ මේ ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් රූපීය අවස්ථා, බාහිරව එකිනෙකට වෙනස් රූපීය අවස්ථා තමයි ගත කරන්නේ. දැන් බිත්තර වලට වැඩිය ඔයාලා දන්නවා දලඹුවගේ හැඩය වෙනස්. ඒ දෙන්නටම වැඩිය වෙනස් මේ ඉන්න පිලා කෝෂ්ඨය. ඒක ඇතුළට වෙලා එයා ඉන්නවා. ඊළඟට ඔයාලා දන්නවා සුමුබුල් සමනලයා කියන්නේ වැඩිම සමනලයා. එයා සම්පූර්ණයෙන්ම අර මුලින් කියපු රූප දෙකටම වැඩිය නැත්නම් රූපී අවස්ථා ගත්තොත් මුලින් කියපු අවස්ථා දෙකටම වැඩිය මේ සමනලයාගේ රූපීය ස්වභාවය වෙනස්. ඒකට බාහිර රූපීය ස්වභාවය එකිනෙකට වෙනස් අවස්ථා ගත කරන නිසා මේ රූප අතර වෙනසක් තියෙනවා. රූප අතර අන්තරයක් තියෙනවා. ඒ නිසා මේකට කියනවා රූපාන්තරණයක් තියෙනවා කියලා. රූපාන්තරණයක් තියෙනවා. දැන් කැරපොත්තේ ජීවන චක්‍රය ගත්තත් එයාගේ බිත්තර දාලා ඊට පස්සේ හැදෙනවා ශිෂුව කියලා කෙනෙක් හැබැයි ඊට පස්සේ හැදෙන්නේ සුහුඟුලක් නැත්නම් මහ කැරපොත්තක්. ඒතකොට ඒගොල්ලෝ අතර රූපීය වෙනසක් තියෙනවා. ඒ නිසා රූපාන්තරණයක් කියලා කියනවා මේ ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් බාහිර ස්වરૂප පවතින අවස්ථා, බාහිර ලක්ෂණ පවතින අවස්ථා පසු කරමින් ජීවන චක්‍රය පහු කරනවා නම් රූපාන්තරණයක් තියෙනවා කියලා කියනවා. මේ රූපාන්තරණයේ ආකාර දෙක දැන් අපිට රූපාන්තරණ නැහැ. ඒකත් කියන්න එපා. රූපාන්තරණයක් අපිට නැහැ. මානවයා බල්ලා මීයා වගේ ශිරපායි ගත්තාම දැන් අපේ මව් කුස තුළ ඉඳිද්දිත් අපේ රූපී අවස්ථා මේ ඔය විදිහම තමයි. ඔය විදිහම රූපී අවස්ථාවක් තියෙනවා. අර අමුතුවෙන් ලක්ෂණ රතු වෙන්නේ නැහැ. හරිද? ඒ තිබුණ රෝම කූපම තමයි ඊට පස්සේ රෝම කූප එන්නේ. ඒගේ ඇතුලේ තිබිච්ච ඒවා. අලුතෙන් වෙනස්කම් වෙන්නේ නැහැ. දැන් මෙයාගේ විතරය ගත්තාම මෙයාගේ අලුතෙන් වෙනම පියාපත්. සම්පූර්ණයෙන් වෙනස්. මෙතන ඇතුලේදී ඒක ඇතින්නේ. අපේ හිම දේවල් එන්නේ නැහැ. ඒ නිසා අපි මූලික ස්වરૂපේම තමයි දිගටම වැඩි හිටියෙක් වුණත් ඒ ජීවන චක්‍රය තුළ රූපීය වෙනත් අවස්ථා පසු කරන්නේ නැහැ. විවිධත්වයක් නැහැ. ඒ නිසා අපේ රූපාන්තරණයක් නැහැ. රූපාන්තරණයක් තියෙන සත්තු ගොඩක් වෙලාවට කෘමීන් සියල්ලටම තියෙනවා. ඊට අමතරව උභයජීවීන්ට තියෙනවා. උභයජීවීන් ගත්තාම ආව දන්නවා සලමොන්දරා ගෙම්බ වගේ අය. ඒගොල්ලන්ට රූපාන්තරණ තියෙනවා. කුණීන්ට රූපාන්තරණ තියෙනවා. ඒතර මානවය නැත්තම් මිනිසා මීයා වගේ ශීරපායින් රූපාන්තරණ අවස්ථා නැහැ. එහෙනම් රූපාන්තරණයක් කියන්නේ මේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් එහෙම නැත්නම් වෙනස් ලක්ෂණ තියෙන මේ විවිධ අවස්ථා එකිනෙකට වෙනස් බාහිර ලක්ෂණ තියෙන අවස්ථා පසු කරන එක තමයි රූපාන්තරණය කියන්නේ. රූපාන්තරණය තියෙනවා කෘමීන්ට සහ වේජීවීන්ට. මිනිසා ඒකම අපි ගත්තොත් එහෙම මීයා වගේ ශීරපායින්ට රූපාන්තරණ නැහැ. හොඳයි දැන් අපි පුතේ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම සටහන ලියාගමු. ජීවන චක්‍රය කියන්නේ ලියන්න ජීවියෙකුගේ උපතේ සිට ඔයාලගේ පිටු අංක 6 මේ ජීවියෙකුගේ උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන
උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදි හෝ අවස්ථා අනුපිළිවෙලයි. විවිධ අවදි හෝ අවස්ථා අනුපිළිවෙලයි. හරි, ඊළඟට යන්න රූපාන්තරණය යනු ලියන්න ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා පිහිටීමයි. බාහිර වෙනස්කම් සහිත අවස්ථා පිහිටීමයි. එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත. ඉරක් ගහන්න එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා පිහිටීමයි. උදාහරණ කෘමීන් කමාවක් උභයජීවීන්. කෘමීන් උභයජීවීන්. හරි, ඊළඟට ප්‍රකාශනයක් නැත්නම් හිස්තැනක් තියෙනවා. ඒකේ තියෙනවා මේ විදිහට මිනිසාගේ මීයා වැනි සතුන්ගේ රූපාන්තරණයක් නැත. අපේ රූපාන්තරණයක් නැහැ. ඒක පැහැදිලිව දාගන්න. මිනිසා මීයා වගේ ශීලපායි සතුන්ගේ රූපාන්තරණයක් නැහැ. හරි, දැන් යම් පුතේ පාඩමේ අපි ඊළඟ කොටසට මේ රූපාන්තරණය ආකාර දෙකක් තියෙනවා. ඇත්තටම මේ එක අවස්ථාවක් තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේකේ අවදි 4ක් තියෙනවා. මොකද්ද මේ අවදි 4? බලන්නකො බිත්තර. හරි. බලන්න ළමයි කීටයා අපි දලබු කීටයා කියලා කියනවා. හරි. ඊට පස්සේ කීටයාගෙන් පස්සේ එයා කොෂ්ඨගත වෙනවා පිළවෙක් කියලා අපි කියනවා. පිළවා. ඊට පස්සේ වැඩුණු සතා. මේ වැඩුණු සතා කියන්නේ එයා පරිණත වෙච්ච කෙනා. එයාට බිත්තර දාන්න පුළුවන් අවස්ථාවක් කෙනා. එයාට තමයි අපි කියන්නේ සුහුඹුලා කියලා. එතකොට ජීවන චක්‍රයේ අවදි 4ක් තියෙනවා. මොකක්ද අවදි 4? බිත්තර, කීටයා, පිළවා, සුහුඹුලා. ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් අවදි 4ක් පසු කරලා ජීවන චක්‍රය සම්පූර්ණ කරනවා නම් මේකට අපි කියනවා සම්පූර්ණ නැත්නම් පූර්ණ රූපාන්තරණයක් කියලා. ඒක සම්පූර්ණ අවදි 4ම තියෙන නිසා සම්පූර්ණයි. හැබැයි අපි ගත්තොත් මෙහෙම හැම සතාගෙම නැහැ, හැම කෘමියගෙමත් නැහැ. අපි ගත්තොත් සමනලයන්ගේ, ගෙමැස්සන්ගේ, කැරපොත්තන්ගේ ඒක මදුරුවගේ. ඒ මදුරුවා කැරපොත්ත වැඩි ගෙමැස්සා මදුරුවා ඒකම සමනලයා වගේ කුරුමිනියා වගේ සත්තුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. තවත් සමහර සත්තුන්ගේ අපි ගත්තොත් අර කැරපොත්තගේ. යාගේ ජීවන චක්‍රය ගත්තාම බිත්තර ටිකක් තියෙනවා. ඒ බිත්තර වලින් හැදෙන සතා අපි කියන්නේ ශිෂුවා කියලා. ඒ ශිෂුවා කියන ජීවියා කියන්නේ කීටයයි පිළවයි දෙන්නම වෙනුවට එක වචනයක් කියන්නේ. ඊළඟට ඒ හැදෙන ශිෂුවා ඉන්නේ. ඒ ශිෂුවගෙන් සුහුඹුලා හැදෙනවා. නමුත් සුහුඹුලයි ශිෂුවයි රූපීයව ඇත්තටම එක සමානයි. මේ සුහුඹුලා සහ ශිෂුවා රූපීයව එක සමානයි. මෙයාගේ කුඩා සතෙක් වගේ මෙයා. එයා වැඩිලා මෙයා හැදෙනවා වගේ තමයි පේන්නේ. ඒතකොට කොහොම හරි එයාගේ ජීවන චක්‍රයේ අවදි 4ක් නැහැ. අවදි 3යි තියෙන්නේ. ඒ අවදි 3නොත් මේ ශිෂුවයි සුහුඹුලයි මෙයා නිකන් පැටියෙක් වගේ, මෙයා වැඩිම සතෙක් වගේ තමයි පේන්නේ. එතකොට මේ විදිහට ජීවන චක්‍රයේ අවදි 3ක් පහු කරනවා නම් ඒකේ සම්පූර්ණ බවක් නැහැ. මොකද අවදි 4 නැති හින්දා ඒ නිසා ඒකට අපි කියන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක් කියලා. එහෙනම් රූපාන්තරණය ආකාර දෙකයි. එක සම්පූර්ණ රූපාන්තරණය, දෙක අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ ජීවන චක්‍රයේ බිත්තර, කීටයා, පිළවා, සුහුඹුලා අවදි 4ක් පසු කරමින් සම්පූර්ණ කරන ජීවන චක්‍ර.
උදාහරණ අපි කතා කරනවා සමනලයාගේ ජීවන චක්‍රය ඔතන. ඊට අමතරව තව තියෙනවා මදුරුව, ගෙමැස්සා සහ අපි කියන කුරුමිනියාවගේ. ඊළඟට අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ ජීවන චක්‍රයේ අවධි 3යි තියෙන්නේ. ඒ තමයි බිත්තර, කීටයා පිළව වෙනකොට කෙලින්ම ಶಿಶುවා, සුහුඹුලා. ಶಿಶುවයි සුහුඹුලයි රූපීයව සමාන දෙන්නේ. ඒ නිසා අවධි අසම්පූර්ණ නිසා අසම්පූර්ණ රූපාන්තරණය කියලා අපි නම් කරනවා. හරි. එහෙනම් සටහන සම්පූර්ණ කරමු ඔය ටිකේ. ලියන්න රූපාන්තරණයේ ආකාර දෙකකි කියන එක. එක සම්පූර්ණ රූපාන්තරණය, සම්පූර්ණ රූපාන්තරණය, සම්පූර්ණ රූපාන්තරණය, දෙක අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය, දෙක අසම්පූර්ණ රූපාන්තරණය. හරි. ගන්න සම්පූර්ණ රූපාන්තරණය කියන මාතෘකාව ලියන්න ඒකේ ජීවන චක්‍රයේ බිත්තර කමාවක් කීටයා පිළවා සුහුඹුලා. බිත්තර, කීටයා පිළවා සුහුඹුලා ලෙස, බිත්තර, කීටයා පිළවා සුහුඹුලා ලෙස කැපී පෙනෙන වෙනස්කම් සහිත අවස්ථා 4ක් පසු කරමින් වෙනස්කම් සහිත අවස්ථා 4ක් පසු කරමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කරන සතුන් වේ. දැන් ඕකේ ඉරක් ගහන්න පුතේ. බිත්තර, කීටයා පිළවා සුහුඹුලා අවස්ථා 4 සම්පූර්ණ රූපාන්තරණය කියන වචනේ යටි. සම්පූර්ණ රූපාන්තරණයයි බිත්තර, කීටයා පිළවා සුහුඹුලා අවස්ථා 4 යටි ඉරක් ගන්න. ඉරක් ගහලා උදාහරණ ලියා ගන්න. සමනලයා, මදුරුවා, ගෙමැස්සා, කුරුමිනියා. පල්ලෙහා තියෙන උදාහරණ කියලා ලියන්න උදාහරණ. සමනලයා, මදුරුවා, ගෙමැස්සා, කුරුමිනියා. හරි. ඔයාලගේ ඔය සටහනේ තියෙනවා සම්පූර්ණ රූපාන්තරණයේ අවධි 4 පෙන්වන ජීවන චක්‍ර රූප සටහනක්. ඒකේ රූප අඳින්න ඕනේ නැහැ. මම රූප අඳින්න පස්සේ දෙන්නම්. ඒකේ මෙතන හිස්තැනේ බිත්තර, කීටයා, පිළව, සුහුඹුලා. මේ රූප අඳින්න ඕනේ නැහැ. වචන 4 විතරක් ලියා ගන්න ඔය ඉඩ තියලා තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයේ අවස්ථා 4. එතකොට මේ මදුරුවා, ගෙමැස්සා, කුරුමිනියා කියලා ලියලා ඔයාලා මේ බිත්තර, මෙතන කීටයා, මෙතන පිළව, මෙතන සුහුඹුලා රූප අඳින්නේ නැහැ. වචන 4 විතරක් ඉක්මනින් ලියා ගන්න. බිත්තර, කීටයා, පිළව, සුහුඹුලා. හරි. ගන්න 7 වෙනි පිටුව අසම්පූර්ණ රූපාන්තරණයේ මාතෘකාවට යන. අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය කියලා කියනවා ඔකට. අසම්පූර්ණ රූපාන්තරණය නම් ජීවන චක්‍රයේ අවධි 3යි තියෙන්නේ. බිත්තර, ಶಿಶುවා, සුහුඹුලා ලෙස අවධි 3කින් සමන්විත ජීවන චක්‍ර. ලියන්න. බිත්තර, ಶಿಶುවා, සුහුඹුලා. බිත්තර, කමාවක්, ಶಿಶುවා, කමාවක්, සුහුඹුලා. ලෙස බිත්තර, ಶಿಶುවා, සුහුඹුලා ලෙස අවධි 3කින් සමන්විත ජීවන චක්‍ර වේ.
හරි. ඉරක් ගහන්න බිත්තර සුහුඹුලා ಶಿಶುවා අවදි 3 යටි. බිත්තර ಶಿಶುවා සුහුඹුලා අවදි 3 යටි ඉරක් ගහන්න. හරි. ඔතන පුතේ පල්ලෙහා රූල් දෙකක් විතර නේද වලට දැන් රූලක් කමාරක් විතර. ඒ තියෙන රූලක හරි දෙකක හරි තව ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. හරිද? තව ලකුණක් දාලා ලියා ගන්න. බිත්තරයෙන් හටගන්නා ಶಿಶುවා බොහෝ දුරට සුහුඹුලාට සමානය. ಶಿಶುවා බොහෝ දුරට සුහුඹුලාට සමානය. ඉරක් ගහන්න ಶಿಶುවා සුහුඹුලාට සමාන යටි. බොහෝ දුරට සුහුඹුලාට සමානයි. හරි. අපි උදාහරණ ලියමු අර්ධ රූපාන්තරණ අවස්ථාව යටතේ. අපි කතා කරන්නේ ඇත්තරම් පුතේ මේ බිත්තර ಶಿಶುවා සුහුඹුලා තියෙන අර්ධ රූපාන්තරණය නැත්නම් සම්පූර්ණ රූපාන්තරණයට එක්කෙනෙක්. ඒ කවුද? කැරපොත්තා. එන උදාහරණයනේ කැරපොත්තයි මකුණත් ඔකට හරි මකුණ වර්ග. ගොයම් මකුණ වගේ කියන උන් අහලා ඇති. ඒගොල්ලෝ මේකට අයිති වෙන්නේ. හොඳයි. දැන් අර ඔයාලගේ වම් දකුණක පැත්ත තියෙනවා chart එකේ මේ පොඩි චක්‍රයක් අඳින්න. මොකද චක්‍රය මේක. බිත්තර ಶಿಶುවා සුහුඹුලා කියලා ඒ හිස්තැන් තුනට පැහැදිලිව දාගන්න. බිත්තර අවස්ථා තුන සුහුඹුලා ಶಿಶುවා. බිත්තර ಶಿಶುවා සුහුඹුලා. කල්ලාලිය තියෙනවා බිත්තර ಶಿಶುවා සුහුඹුලා. ඒක ළමයි බලලා හිස්තැන් තුනට බිත්තර ಶಿಶುවා සුහුඹුලා ලෙස දාගන්න. හොඳයි. අපි යනවා පාඩමේ අලුත් කොටස. දැන් බිත්තර ಶಿಶುවා සුහුඹුලා කියලා දාගත්තා. දැන් අපි ඉස්සෙල්ලාම යන්නේ මෙන්න මේ සමනලයාගේ ජීවන චක්‍රය කියන එකට. ඔතන තියෙන සමනලයාගේ රූපාන්තරණය කියන මාතෘකාව. ඒක වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ සමනලයාගේ ජීවන චක්‍රය කියලා. වරහන් ඇතුළේ ජීවන චක්‍රය කියලා ලියා ගන්න. හරි. දැන් සමනලයාගේ ජීවන චක්‍රය මම නම් කරලා ඇඳලා දෙකම කරලා තියෙනවා. ඔයාලට ඕන රූපේ වෙනම අඳින්නත් පුළුවන්. මේ සමනලයාගේ ජීවන චක්‍රය ගත්තාම පුතේ මේකේ ඔයාලගේ YouTube එකේ ඔයාලා බැලුවොත් එහෙම ඕනතරම් වීඩියෝ තියෙනවා මේ සමනලයාගේ ජීවන චක්‍රය පෙන්වන ලස්සන වීඩියෝ. අපිට ඒවා දාගන්න වෙලාවක් නැහැ. මොකද මේ වීඩියෝ එකේ කාලය පිරිමහ ගන්න ඕන ඉක්මනින් වැඩ කරන්න ඕන සමහරට වේගෙන් උගන්නයි. ඔයාලා හොඳ අවබෝධයෙන් හිටියේ නැත්නම් පාඩම තේරෙන හේකුත් නැහැ දරුවනේ. ඒ නිසා මේක හොඳ උනන්දුවෙන් අහගෙන ඉන්න වෙනවා පන්තිය වගේ නන් නෙවෙයි. පන්තිය වගේ මේ පැත්ත බලන්න මේ පැත්ත බලන්න කිය මට කියන්න බෑනේ. ඔයාලා බලන්න දැනගන්න ඕනේ. දැන් ඉතින් මේ ක්‍රමයෙන් ඉගෙන ගන්න හුරු වෙන්න වෙනවා. හරි. දැන් බලන්න අපි සමනලයාගේ ජීවන චක්‍රය ගැන කතා කරන්න යනවා. සුහුඹුල් සමනලයා පුතේ බිත්තර දානවා ශාක පත්‍රයේ යටිපැත්තේ බොහෝ විට. ශාක පත්‍රයේ යටිපැත්තේ බිත්තර දානවා ඕන බිත්තර. ඒ බිත්තර පුපුරලා හැදෙනවා දලමු කීටෙක්. ඔයාලා දන්නා දලමු කොළ පාට එක එක වර්ණවල ඉන්න ශාක පත්‍රයත් එක්කලා ගත්තාම අඳුර ගන්නත් බෑ. දලම්බෙක් ඉන්නවද කියලා හොයන්නත් බෑ. හැබැයි මෙයා වේගයෙන් කාගෙන යනවා මේ ගස්වල ශාක පත්‍ර ටික. එයා භෝජනයට ගන්න ශාක පත්‍ර. එතකොට ඒකට කියනවා කීටයා කියලා. මේ කීටයා බඩ පිරෙන්න හොඳට කාලා ඊට පස්සේ මෙයාගේ වටේ ශ්‍රාවයක් හදාගෙන එයාම හදා ගන්නවා පිලා කෝෂ්ඨයක්. මේ පිලා කෝෂයක් හදාගෙන මේ කෝෂ්ඨය ඇතුලේ යා නොකානොබී ඉන්නවා හේතුව හොඳට කාලා ඉන්නේ හොඳට කාලා ඉන්නේ. දැන් එයා පිලබා කෝෂ්ඨය තුල ඉන්නවා. දැන් බලන්න බිත්තරයටදී වෙනස් කීටයක්. කන જાති වෙනස්. මෙයා කන්නේත් නැහැ කිසි දෙයක් දැන් පිලව ඉන්නවා ඔහේ කෝෂ්ඨගත වෙලා. මේ පිලා කෝෂ්ඨය තුල දින කිහිපයක් ඉන්නකොට ඒක ඇතුළෙම එයාගේ උපාංග ඔක්කොම හැදෙනවා කියන්නේ සුහුඹුලෙක්ගේ තියෙන උපාංග ටික. හිස්ස උරස උදරය පියාපත්තික ඒකම යා මල්පැණි බොන්න ඕන දැන් මෙතනින් පස්සේ ඒකට අවශ්‍ය කරන සුණ්ඩාව කියන එක මේ ඔක්කොම යා හදා ගන්නවා. ඒ ඔක්කොම ඒ සමනලයේගේ උපාංග ටික පියාපත්තේම දැන් ඔය කෝෂ්ඨය ඇතුළේ පිලා කෝෂ්ඨය ඇතුළෙම හැදිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ දින කිහිපයකින් මේ පිලා කෝෂ්ඨය පුපුරලා විවෘත වෙලා මෙයා එළියට එනවා. දැන් එළියට ආවට පස්සේ යා සුහුඹුලා. එයාට දැන් බිත්තර දා ගන්න පුළුවන් වැඩිම සතෙක් වුණාම නැවත වරක් ජීවන චක්‍රය පටන් ගන්න බිත්තර දාලා. දැන් මෙයා ආහාරයට ගන්න මොනවද? මෙයා ආහාරයට ගන්නේ මල්පැණි. මල්පැණි උරා බොන්න, විෂ උරා බොන්න සුණ්ඩාවක් තියෙනවා. දැන් මෙයාට සුණ්ඩාවක් නැහැ කීටයට. එයාගේ මුග කොටස් හඩ ගහිලා තියෙන්නේ පත්‍ර ආහාරයට ගන්න. ඒතර මෙයා ශාක පත්‍ර ආහාරයට ගන්න බලන්නකො වෙනස්කම්. මෙයා ආහාරයට ගන්නේ මල්පැණි.
මෙයාට ඒ සඳහා හැඩගැසුණු මුඛ කොටස් තියෙනවා. පියාපත් නැහැ. මෙයාට පියාපත් තියෙනවා. ඒ සඳහා හැඩගැසුණු මුඛ කොටස් තියෙනවා. ඒකම මෙයා ටක් ගාලා වෙන සතෙක්ට ගොදුරු වෙන්න පුළුවන් අවස්ථාව. වෙන සතෙක්ට මෙයා ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. දැන් මෙයාට ටිකක් අල්ල නමවර යාට පියාඹන්න හේ පුළුවන් නේ. මෙයා වෙච්චර පේන්නේ නැහැ. ඒකට මෙයාව අල්ල ගන්න පුළුවන්. ඒකට ඒකෙන් එයා බේරෙන්න ඔයාලා දැකලා දලඹුවෙක්ගේ වර්ණය ගොඩක් වෙලාවට මේ ශාක් පත්‍රයේ වර්ණයට සමාන වෙලා තියෙනවා. එතකොට මේ පත්‍රයේ වර්ණය නිසා පිටින් බැලුවට අපිට පේන්නේ නැහැ. දෙවෙනි කාරණේ තමයි හරි අප්‍රසන්න ගතියක් තියෙන අපි කැමති නැහැ දලඹුවේ කතපත ගන්න. හේතුව තමයි මෙයාගේ තියෙන රෝම විෂ රෝම జాතියක්. ඒ වයින් ඇඟේ හැමතැනම පළු දානවා. විෂ රෝම තියෙනවා. ඉතින් වෙනසක්වත් කැමති නැහැ නිසා විෂ රෝම තිබීම සහ ශාක පත්‍රයේ වර්ණය ගැනීම වගින් එයා විලෝපිකයෙන් ආරක්ෂා වෙනවා. බලන්නකො ජීවන චක්‍රයේ තුල මේ වගේ විවිධත්වයක් තිබීම නිසා විලෝපිකයින්ගෙනුත් ආරක්ෂාව ලැබිලා තියෙනවා. ඒකම හිතන්නකො දැන් ශාක පත්‍ර එක කාලයකට හැරෙනවා. ගස්වල කොළ හැරෙනවා. කොළ හැරෙන කාලවල උන් ටක් ගාලා පෝස්ට් හදලා මේ දලඟුව ටික පිලව බවටපත් වෙලා හද්ද නැතුව නොකා නොබී ඉන්න. කොළ හැරෙනකොට හඬ නැතුව ගියොත් මේක මැරෙනවා. එහෙම වෙන්නේ පිලව හදලා ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සුණුගුලෙක් වෙලා ගස්වල මල් පැණි බොන්න එයා හඩ ගහනවා. එතකොට කොළ හැරුණත් මල් තියනවා නම් ඒ සමනලු ටික නොමැරෙන්න. ඒ වගේම මේ ගස්වල කොළ තියෙනකොට මල් නැති කාලෙට දලඹුවට ඉතුරු වෙනවා. ඉතින් බලන්න විවිධත්වයක් තියෙනවා මේ ජීවන චක්‍රය තුළ. ඒ තුළ ජීවන චක්‍රය තුළ විවිධත්වයක් තිබිලා මේගොල්ලෝ ආරක්ෂා කරනවා පරිසරය තුළම. ඒ වගේ මේ ජීවන චක්‍රවල විවිධත්වයක් තිබීම මේගොල්ලන්ගේ විශාල ප්‍රයෝජනවත් වෙනවා පරිසරය තුළ නොනැසී ජීවත් වෙන්න. හොඳයි ඒ ටික අපි අමතර දෙයකට කිව්වේ. අපි දැන් සමල්ලගේ ජීවන චක්‍රය ගැන විස්තර ටික කතා කළානේ. ඒ කතා කරපු සටහන කෙටියෙන් ලියා ගන්න ඕනේ. මේ රූපේ අඳින්න ඕනේ. ඔයාලා වීඩියෝ එක නතර කරලා රූපේ අඳින්න ඕනේ. මම සටහන දුන්නාට පස්සේ හරි. ලියන්න සමල්ලගේ රූප ජීවන චක්‍රයටදී සම්පූර්ණ රූපාන්තරණයක් සහිතයි. ඒක දැන් කියන්න දෙයක්වත් නෑ. ඔයාලට පේනවා. නමුත් ලියන්න සම්පූර්ණ රූපාන්තරණයක් සහිතය. බිත්තර මගින් කීටයා සාදයි කීටයා පිලා කෝෂ්ඨ සාදා සුමුගුලෙකු වේ. කීටයා පිලා කෝෂ්ඨයේ සාදා සුමුගුලෙකු සෑදී සුමුගුලෙකු වේ. පිලා කෝෂ්ඨ සාදා සුමුගුලෙකු වේ. හරි. දැන් පුතේ මේ රූප සටහන අඳින්න ඕනවා. මේක අඳින්න මම වෙලාව දෙන්නේ නැහැ. වීඩියෝ එකේ ප්ලේ වෙන එක නවත්තලා අඳින්න. ඇදලා ඊට පස්සේ මම පාඩමට යනවා. හරි. ඔයාලා වීඩියෝ එක නවත්තලා දැන් ප්ලේ කරන්න ඇති. මම හිතන්නේ මේක අඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් අඳින්න ඕනේ ඔක. වීඩියෝ එක නතර කරලයි. හරි දැන් බලන්න ලියා ගන්න සටහන බිත්තර. බිත්තර යටතේ ලියා ගන්න. පත්‍රයේ යටිපැත්තේ සුංගුලා විසින් බිත්තර දමයි. පත්‍රයේ යටිපැත්තේ සුංගුලා විසින් බිත්තර දමයි. හරි. අපි යාගෙන කතා කරලා ඉවරයි බිත්තර. ඊළඟට යන් කීටයක්. මෙයා දලබුවා ලෙස හඳුන්වන්නේ අපි. රයිට්. ලියන්න දලබුවා ලෙස හඳුන්වයි ශාකපත්‍ර ආහාරයට ගනි. දලබුවා ලෙස හඳුන්වයි ශාකපත්‍ර ආහාරයට ගනි. දලබුවා ලෙස හඳුන්වයි ශාකපත්‍ර ආහාරයට ගන්නවා. හරි. යන්න තුන්වෙනි මාතෘකාව පිලව. දැන් මේ පිලව කියන එකේ ලියන්න පුතේ පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. ඊට මදි වෙයිද මන්ද පොඩ්ඩක් පරිස්සමට අකුරු පොඩියට ලියා ගන්න. ලියන්න පිලව යටතේ කෝෂයක් තුල අක්‍රීයව ගත කරයි. අක්‍රීයව ගත කරයි. ආහාර නොගනි. සිරුරේ සියලු කොටස් නිර්මාණය වේ. ඒ කියන්නේ අර ශුණ්ඩාව පාද ටික සියල්ලම. පාද 6ක් තියෙනවා. ඒවා පියාපත් සිරුරේ සියලු කොටස් නිර්මාණය වේ. හරි. යන් සුහුඹුලා කියන මාතෘකාවට ලියන්න. දැන් සුහුඹුලා හැදෙන්නේ මේ පිලවා කෝෂ්ඨයේ පුපුරලා තමයි හැදෙන්නේ. එයාගේ ශුණ්ඩාවක් තියෙනවා. එයා මල් පැණි උරා බොනවා. හරි. ලියන්න සුහුඹුලා
පිලවා කෝෂ්ඨයේ පුපුරා පිටතට පැමිණේ. පිලවා කෝෂ්ඨයේ පුපුරා පිටතට පැමිණේ. ශුණ්ඩා මගින් මල් පැණි ආහාරයට ගනි. ශුණ්ඩාවයි මල් පැණි යටින් ඉරක් ගන්න. ශුණ්ඩා මගින් මල් පැණි ආහාරයට ගනි. ශුණ්ඩා මගින් මල් පැණි ආහාරයට ගනි. ශුණ්ඩාවයි මල් පැණි ආහාර ගනි යටි ඉරක් ගන්න. උඩ එකේ පුතේ කීටයගේ ශාක පත්‍ර ආහාර ගනි යන්න ඉරක් ගන්න. හරි ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා. සතුරන්ගෙන් ආරක්ෂාව සඳහා කීටයාගේ ඇති හැඩ ගැසීම් දෙකක් ලියන්න. හරි ඔයාලා ඒ රූපය ඒකට අදාළ උත්තර දෙක මම හිතන්නේ ලියන්න ඇති. දැන් ලියන්න බලන්න මම තප්පරයක් දෙන්නම්. මම කියලා දුන්නානේ. එයාගේ තියෙන හැඩ ගැසීම් මොනවද කියලා. හරි. එකක් තමයි ඔයාලා දන්නවා මේ එක උත්තරයක් තමයි මම කිව්වා ශාක පත්‍රයේ වර්ණ ගැනීම නැත්නම් ශාක පත්‍රවල වර්ණය ගැනීම. දෙවෙනි එක තමයි විෂරෝම සිරුර පුරා තිබීම. විෂරෝම සිරුර පුරා තිබීම. හරි. දැන් පුතේ අපි ඊළඟ මාතෘකාවට යනවා. ඒ තමයි කැරපොත්තගේ ජීවන චක්‍රය. දැන් කැරපොත්තගේ ජීවන චක්‍රය ඔයාලට මතක නම් මුල අපි කතා කරපු අර්ධ රූපාන්තරයට අයිති වෙන සත්තුන්නේ මකුණයි කැරපොත්තයි දෙන්න. කැරපොත්තගේ ජීවන චක්‍රය ගත්තාම මේ කැරපොත්තා ලේසි පවස් සතෙක් නෙවෙයි. කැරපොත්තා ලේසියකට වඳ වෙන සතෙකුත් නෙවෙයි. එයා අපේ පරිසරයේ බොහොම හොඳට ජයගෙන තියෙන සතෙක්නේ. කැරපොත්තා එක සැරයක බිත්තර විශාල ප්‍රමාණයක් දානවා. බිත්තර පේටිකාවක් කියලා කියනවා. මේ බිත්තර පුපුරලා හැදෙන්නේ එයාට කියන්නේ බිත්තර වලින් පස්සේ හැදෙන කීටය පිලව කතාවක් නැහැ. කීටයයි පිලවයි දෙන්න වෙනුවටම හැදෙන්නේ ಶಿಶುවේ. මේ ಶಿಶුවගේ විශේෂත්වය තමයි මෙයාට බිත්තර දාන්න බෑ. එයා ලිංගිකව පරිණත සතෙක් නෙවෙයි. බිත්තර දාන්න බෑ එයාට. ඒ නිසා එයා බිත්තර දාන්නේ එයා සුහුඹුලාට වැඩිය ප්‍රමාණයෙන් කුඩා එක්කෙනෙක්. එච්චරයි වෙනස සුහුඹුලෙක්ගේ හැඩයට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර දැන් අපි ගත්තොත් එහෙම පාද 6ක් තියෙනවා. මේ විදිහට අඩු දෙකක් තියෙනවනේ මේ කැරපොත්තේගේ ලොකු වැඩිමහේකුණත් මෙයාගෙත් ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ මේ ಶಿಶುවා පරිණත වෙලා එයා තමයි සුහුඹුලා වෙන්නේ. ಶಿಶුවගෙන් තමයි සුහුඹුලා හැදෙන්නේ. දැන් සුහුඹුල් කැරපොත්තෙක් ගත්තාම ඔයාලා දන්නවා හිස තියෙනවා. ඒකේ ඇස් දෙක තියෙනවා. ඊළඟට ඔයාලගේ දැකලා ඉතින් මේ මොහොත කෙන් දෙකක් තියෙනවා. ඊළඟට උරසක් කියලා කොටසක් තියෙනවා. ඒකේ ඔයාලා දැකලා ඉතින් මෙන්න මෙහෙම පාද 6ක් තියෙනවා. හොඳට බැලුවොත් පාද 6ක් තියෙනවා. ඊළඟට උරසක් තියෙනවා මේ මෙහෙම ලොකුවට ඒකේ තියෙනවා පියාපත්. ඒතකොට හිස උරස උදරේ කොටස තමයි මේකේ පියාපත් තියෙන්නේ. ඒතකොට මේ මෙයාගේ එහෙම පියාපත් නැහැ. මෙයාට බිත්තර දාන්නත් බෑ. හැබැයි රූපීයව දෙන්න සමානයි. ආසන්නව. එතකොට මෙයා වැඩිම සතා සුහුඹුලා. සුහුඹුලා තමයි බිත්තර දැමීම සිද්ධ කරන්නේ. එතකොට මේ සුහුඹුල් කැරපොත්තා සුහුඹුලා කියලා කියනවා. දැන් බලන්නකො එතකොට ජීවන චක්‍රයේ අවදි තුනයි තියෙන්නේ. මොකද්ද පළවෙනි අවදිය? බිත්තර, දෙවෙනි එක ಶಿಶುවා, තුන්වෙනි එක සුහුඹුලා. ඒ නිසා මේකේ අවදි හතරක් නැහැ, අවදි තුනයි. ඒ නිසා සම්පූර්ණ නැහැ රූපාන්තරණය. අපි කියනවා මොන රූපාන්තරණයක් කියලාද? අර්ධ රූපාන්තරණයක් කියලා. එහෙනම් කැරපොත්තගේ ජීවන චක්‍රය ගැන ලියන්න අසම්පූර්ණ රූපාන්තරණයකි. සටහන ලියන්න අසම්පූර්ණ රූපාන්තරණයකි. අසම්පූර්ණ රූපාන්තරණයකි. ඊළඟට ලියන්න ඊළඟ කොටසේ තරලකුනේ ಶಿಶುවා ප්‍රමාණයෙන් කුඩාය
ප්‍රමාණයෙන් කුඩාය පියාපත් නොමැත ප්‍රමාණයෙන් කුඩාය පියාපත් නොමැත බිත්තර දැමිය නොහැක නැත්නම් බිත්තර නොදමයි. එයාට බිත්තර දාන්න බෑ. සුඹුලා ප්‍රමාණයෙන් කුඩාය පියාපත් නොමැත බිත්තර නොදමයි. හරි. දැන් ඊළඟට වැදගත් දෙයක් කියලා තියෙනවා. අහගන්නකො. දැන් ඔන්න බිත්තර ශිෂුවා බවට පත් වෙනවනේ පුතේ. එක පාටම මෙයා සුඹුලා වෙනවද? එක පාටම මෙයා විශාල වෙනවද? නෑ. මේ කැරපොත්තගේ අපූර්ව සිද්ධියක් වෙනවා. මේ කැරපොත්තගේ මේ ශිෂුවගේ ඇඟ වටේට හැදෙනවා ඝන උච්චර්මයක් කයිටින් කියලා ආවරණයක් සැකිල්ලක් කෝට් එකක් වගේ. ඊට පස්සේ යාට අලුතින් හැදෙන්න බැරුව යනවා. ඊට පස්සේ මෙයා ආයි හැව හලනවා. ඔන්න හැව හලනවා. හැව හැලියට පස්සේ ඒ හැව නැති කාලෙට ඒ වටේ උච්චර්මය ඝන වෙනකම් මෙයා ආයි හැදෙනවා ටිකක්. කොහොම වර්ධනය වෙනවා. ආයි සැරයක් හැව හැදෙනවා වටේට. මේ උච්චර්මය හැදෙනවා. ඊට පස්සේ ආයි වර්ධනය නතර වෙනවා. ඊට පස්සේ ආයි සැරයක් ඒ හැව හලනවා. ඊට පස්සේ ආයෙ මෙයා විශාල වෙනවා. මේ වගේ පියවර 7ක් විතර මෙයා හැව හැලීම කරනවා නැත්නම් වර්ධනය නතර කරලා ආයෙ වර්ධනය වෙලා පියවර කීපයකින් ගිහින් තමයි මේ සුඹුලා බවට පත් වෙන්නේ. එක පාටම එක අවධියට එක පාටම මේ සුඹුලා මෙහෙම විශාල වෙන්නේ නැහැ. මෙයාලා වටේට උච්චර්ණයක් හැදෙනවා. ආවරණයක්, සැකිල්ලක්, තට්ටුවක්. ආන්ගේ තට්ටුව නිසා යාට විශාල වෙන්න බැරුව යනවා. අවස්ථා කිහිපයක් ගත කරලා ශිෂුවාගේ අවස්ථා කිහිපයක් ගත කරලා තමයි මේ සුඹුලා බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ශිෂුවා සුඹුලා බවට පත් වෙනකොට මෙන්න මේ එයා අවස්ථා කිහිපයක් පහු කරනවා. ඒ පහු කරන්නේ අර හැව හැරීම මගින් ක්‍රමක්‍රමයෙන් විශාල වෙමින් ගත වෙන නිසා. හරි. තුන්වෙනි කරුණක් උන් දාලා ලියා ගන්න. ශිෂු අවස්ථා කිහිපයක් පසු කර හැව හැරීම මගින් සුඹුලෙකු බවට පත් වේ. වල හැව අරිනවා කියන එක අහලා තියෙනවා. සත්තුන්ගේ හැව අරිනවා කියන එක කැරපොත්තන්ගේ හැව ගියේ තැන් දැකලත් ඇතිවාලා. සමහර කැරපොත් සුදු පාට හුරුයි හැව හැරපු ගම. ඊට පස්සේ තමයි තතු දුඹුරු ගහන්නේ. ශිෂු අවස්ථා කිහිපයක් පසු කර හැව හැරීම මගින් සුඹුලා බවට පත් වේ. හැව හැරීම මගින් සුඹුලා බවට පත් වේ. right දැන් ඔයාලගේ රූල් ඉවරුණත් කමන්නේ පල්ලෙහෙන් තරු ලකුණක් දාලා ඉඳ තියෙන තැන ලියා ගන්න. ශිෂුවා සුඹුලාට හැඩයෙන් සමානය ප්‍රමාණයෙන් කුඩාය. හැඩයෙන් සමානය ප්‍රමාණයෙන් කුඩාය. right ඔයාලා දැන් පුතේ මේ රූපසටහන අඳින්න ඕනේ. රූපසටහන අඳින්න මම විශේෂ කාලයක් දෙන්නේ නැහැ. හරි ඔයාලා ඉක්මනින් ඇඳ ගන්න ඕනේ. ඒක කරන්නේ අර මම කිව්වා වගේම වීඩියෝ එක නතර කරන්න, ප්ලේ වෙන එක නතර කරලා ওই රූපය අඳින්න. අපි 8 වෙනි පිටුව ගමු. 8 වෙනි පිටුවේ තියෙන ගෙම්බාගේ ජීවන චක්‍රය. ගෙම්බාගේ ජීවන චක්‍රයේදී සුහුඹුල් ගෙම්බා නැත්නම් ගැහැණු සත්වයා බිත්තර දානවා. බිත්තර දාන්නේ ජලය හෝ ජලය ආශ්‍රිත පරිසරයක. මොකද මෙයාලගේ බිත්තර වල විශේෂත්වයක් තියෙනවා. අපි දන්නවා මේගොල්ලෝ ඇම්ෆිබියාලා. එහෙම නැත්නම් උභයජීවීන්ගේ ජීවන චක්‍රයේ ගොඩබිමට තරම් හැඩ ගැහුණු අය නෙවෙයි. ඒගොල්ලන්ගේ බිත්තර වටේට කටුවක් නැත්නම් කවච නැහැ. පක්ෂීන්ගේ ක්ෂීරපායන් උරගයින්ගේ නැත්නම් රෙප්ටිලියාවන්ගේ ඒගොල්ලන්ගේ කවච තියෙනවා. බිත්තර වටේ කවච තියෙනවා, කටු තියෙනවා. මේගොල්ලන්ගේ කවච නැහැ. ඒ නිසා මේක වටේට පොඩි සෙව්වක් වගේ එකක් තියෙනවා. පටලයක් තියෙනවා. එතකොට මේක වේරුණොත් එහෙම මේ ජීවය ඇතනින්ම ඉවරයි. ඒ නිසා මේක ජලය ආශ්‍රිත පරිසරයක තමයි මේ බිත්තර දැමීම සිද්ධ වෙන්නේ. ඒ බිත්තර වලින් හැදෙනවා ඉස්ගෙඩියක්. ඉස්ගෙඩියගේ අවස්ථා ගණනාවක් තියෙනවා. දින ගණනාවක් ජලය තුල මේ ඉස්ගෙඩිය වාසය කරනවා. ඉස්ගෙඩිය ගත්තාම ඉස්ගෙඩියගේ මේ පහළ මුඛයේ පහළ කොටසක් තියෙනවා සිරුරේ. මේ හිසේ ඒ පහළ කොටසෙන් දියසෙවල වගේ ශාක කොටස් උරා ලෙවකාගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙයා ශාක භක්ෂයෙක් විදිහට කටයුතු කරනවා. හුස්ම ගන්න ජලක් ලොම තියෙනවා. හරියටම මාළුවෙක් වගේම තමයි ටිකක් ගත්තාම අර කුඩා කාලේදී ඊට පස්සේ හැබැයි ඉස්ගෙඩියගේ පාදෙන්න ගන්නවා, අත් පාදෙන්න ගන්නවා, ඉදිරියෙන් එනවා, ඊට පස්සේ පාද දෙක එනවා. අයිලලා අත් පාද මේ දැන් ගාත්‍රා 4 ආවට පස්සේ මේ පිටිපස්සේ තියෙන වලිගය හලනවා. මේ වලිගයේ කොටස හැලෙනවා. ඒක ඉතින් දින ගණනාවක් යන විශාල චක්‍රයක්. ඒ විදිහට
වලිගේ ඉවත් වුණාට පස්සේ ඔයාලන්න පොකුණක් බලන්නකො බිත්තර මේ කැදලි තියෙන ඔය ගෙබි බිත්තර. ඒ ඉස්ගෙඩි වල ඕන තරම් දැකලා තියෙනවා. පොඩි යෝත් දැකලා තියෙනවා. ටිකක් ලොකු වෙන ඉස්ගෙඩියක් දැකලා තියෙනවා. ටිකක් වැඩුණාට පස්සේ ඉස්ගෙඩියගේ පාද ආපු ඉස්ගෙඩිය බලන්නකො ඉන්නවා. ඊට පස්සේ මේ වලිගේ හලලා එයා සුහුඹුලෙක් බවටයිපත් වෙන්නේ. එතකොට සුහුඹුලා හැබැයි ශාක නෙමෙයි කන්නේ ඒක කුමීන් අල්ලන් කන්නේ. මේ කුමීන් අල්ලන් කන්න මේකට ඇලෙන සුළු දිගු දිවක් තියෙනවා. දිව එළියට දැම්මා කුමියේ කලව ගත්තා ඒකට ගත්තා. ඇලෙන සුළු දිගු දිව. එතකොට මෙයා කුමි භක්ෂකේ. එතකොට මෙයා කුමි භක්ෂකේ එයා ශාක භක්ෂකේ. එතකොට මෙයා ශ්වසනය කරන ජලක්ලෝම තියෙනවා ජලක්ලෝම තියෙනවා. මෙයා හුස්ම ගන්නේ ජලක්ලෝම වලින් නෙමෙයි. එයාගේ ඇඟ වටේට තියෙනවා තෙත් සම. ඊට අමතරව ඇඟ ඇතුලේ තියෙනවා පෙනහළු. ඊටත් අමතරව මුඛ කුහරය කට ඇතුලේ. මුඛ කුහරය ඇතුලේ. ඔය ගෙම්බෙක්ගේ වැඩියෙක්ගේ කට ඇතුලේ එකපාරට හුස්ම මෙහෙම කර කර ඉන්නවල දැකලා කට ඔහොමම කර කර ඉන්නවා මේ හුස්ම ගන්න මුඛ කුහරේ තියෙනවා. ඒ නිසා මේ ජලක්ලෝම වලින් හුස්ම ගන්නවා ඉස්ගෙඩිය. එයා ශාක භක්ෂකේ. හැබැයි එතනින් පස්සේ එන සුහුඹුලා එයාගේ තෙත් සමෙන් හුස්ම ගන්න, පෙනහළු වලින් හුස්ම ගන්න පුළුවන්, මුඛ කුහරෙන් හුස්ම ගන්න පුළුවන්. එයා කෘමි භක්ෂකේ. එතකොට මේ ජීවන චක්‍රයේ බිත්තර ඉස්ගෙඩියා සුහුඹුලා ලෙස අදියර තුනකින් අපි කතා කරනවා. හරි ලියන්න එහෙනම් අපි ඉක්මනින් සටහන ලියමු පුතේ. ලියන්න පළවෙනි එක සුහුඹුල් ගැහැණු සත්වයා ජලයේ බිත්තර දමන අතර සුහුඹුල් ගැහැණු සත්වයා ජලයේ බිත්තර දමන අතර ඒ වටා පටලයක් සෑදී. ඒ වටා පටලයක් සෑදී. බිත්තර පිපිරි ඉස්ගෙඩි කීටයන් සෑදී. බිත්තර පිපිරි ඉස්ගෙඩි කීටයන් සෑදී. බිත්තර පිපිරි ඉස්ගෙඩි කීටයන් සෑදී. හරි ඊළඟතර ලකුණ තිත ඉස්ගෙඩියා ජලක්ලෝම වලින් ශ්වසනය කරන අතර ඉස්ගෙඩියා ජලක්ලෝම වලින් ශ්වසනය කරන අතර ශාක භක්ෂකේකි. ජලක්ලෝම වලින් ශ්වසනය කරන අතර ශාක භක්ෂකේකි. හරි ඊළඟ තෙතට යන්න. ඊට අඩු නම් පොඩ්ඩක් අර පල්ලෙහාන් හරි ලියා ගන්න පුතේ. සුහුඹුල් ගෙම්බා කෘමි භක්ෂකයෙකු වන අතර සුහුඹුල් ගෙම්බා කෘමි භක්ෂකයෙකු වන අතර සුහුඹුල් ගෙම්බා කෘමි භක්ෂකයෙකු වන අතර ඉඩ පොඩ්ඩක් මදි වෙයි වගේ තෙත් සම පෙනහළු හෝ මුඛ කුහරයෙන් ශ්වසනය කරයි. ඉඩ තියෙන විදිහට පොඩ්ඩක් ලියා ගන්න. තෙත් සම පෙනහළු හෝ මුඛ කුහරයෙන් ශ්වසනය කරයි. හරි. ඔයාලා ඉරි ගහන්න තෙත් සම පෙනහළු හෝ මුඛ කුහරය යටින්
තෙත් සම පෙනහළු හෝ මුගකුහරේ කියන එකට ඉරක් ගන්න. ඒ ඉරක් ගහලා ආයිරක් ගහන්න කෘමි භක්ෂක යටින්. කෘමි භක්ෂකෙක් යටින්. හරි. ඊළඟට යන්න ඉස්ගෙඩියා. ඉස්ගෙඩියාගේ ජලක්ලෝම යටිනුයි ශාක භක්ෂක යටිනුයි ඉරක් ගහන්න. ජලක්ලෝමයි ශාක භක්ෂකයි කියන වචන දෙක යටින් ඉරි ගහන්න. හරි. දැන් පුතේ ඉක්මනට මේ රූප සටහන ඇඳගන්න. ඉක්මනින් ඇඳගන්න. විනාඩියක් දෙන්න. ඔයාලා වීඩියෝ එක නතර කරලා ඇඳලා ඉතින් වඩාත් පහසුයි. කාලය අපේ ඉතුරු වෙනවා ගොඩක්. හරි. වීඩියෝ එක නතර කරලා ඔයාලා ඇඳගෙන ඊට පස්සේ වීඩියෝ එක ඔන් කරගන්න. හරි. අපිට එහෙනම් දැන් මේ සතුන්ගේ ජීවන චක්‍රවල සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරන්නේ ශාක. මේ ශාකයක ජීවන චක්‍රයේ ගමුක අපි දන්න බීජ හැදෙන ශාකයක්. ඒකේ බීජයෙන් තමයි පටන් ගන්න. බීජයෙන් ලපටි පැලයක් නැත්තම් කුඩා පැලයක් හැදිලා ඒක මහා වෘක්ෂයක් පරිණත ශාකයක් බවට පත් වෙනවා. පරිණත ශාකයේ ජීවන චක්‍රය ඊට පස්සේ බීජ වලින් ඒක ඉවර වෙනවා ඇත්තටම. මැරෙන්නේ නැති වුණත් ගහ බීජයක් හැදුවා කියන්නේ යාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කළා. ඊට පස්සේ ආයෙත් ලපටි ශාකයක් හැදෙනවා. ඊට පස්සේ පරිණත ශාකයක් වෙලා ආයෙමත් බීජ සෑදීම සිද්ධ වෙනවා. සමහර ශාක තියෙනවා දැන් වල් පැලැටි වගේ ඒවා එක සැරේයි සමහර ජීවන චක්‍රය තුල බීජ නිපදවන්නේ. ඒක බීජ නිපදව ඒ ගහ මැරිලා ගියා. ඒ බීජ වලින් ආයෙමත් හැදෙනවා ලපටි ශාකයක්. පරිණත වෙනවා කියන්නේ පුෂ්ප හටගෙන, ඵල හටගෙන, බීජ හට ගන්න අවස්ථාව. ඒ නිසා ශාකයක ජීවන චක්‍රය මේ විදිහට පියවර 3කින් අපිට දක්වන්න පුළුවන්. අපි කෙටියෙන් ලියමු ශාකවල ජීවන චක්‍රය. ලියන්න. බීජ මගින් ලපටි ශාකයක් හටගෙන බීජ මගින් ලපටි ශාකයක් හටගෙන එය මගින් පරිණත ශාකයක් එය මගින් පරිණත ශාකයක් බීජ මගින් ලපටි ශාකයක් හටගෙන එය මගින් පරිණත ශාකයක් හට ගැනීමේ ක්‍රියාවයි. හට ගැනීමේ ක්‍රියාවයි. right. දැන් පුතේ ඔයාලගේ තියෙනවා ඔතන දකුණු අත පැත්තේ ඒ චක්‍රය ලියන්න. ඔයාලා ලියන්න බීජය, ලපටි ශාකය, පරිණත ශාකය කියලා ඉක්මනින් ලියා ගන්න. හරි. ඔයාලගේ සටහන් ලියා ගන්න බැරි වුණොත් පුතේ බය වෙන්න එපා. ගැන ඔයාලට WhatsApp group එකට මේකේ note එකක් දානවා. එතකොට බැරි වෙච්ච තැන් සටහන් කරගන්න පුළුවන් පොඩි අඩුපාඩු තැන් ඔක්කොම නෙමෙයි. මා එක්කම සටහන් ලියාගෙන යන්න පුළුවන් තරම් උත්සාහ කරලා. හරි. එනම කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ ජීවන චක්‍රවල වැදගත්කම ගැන. මේ ජීවන චක්‍රවල පිළිබඳ දැනුමක් තියෙන එක, අධ්‍යයනයක් කරන එක වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. ජීවන චක්‍ර පිළිබඳව අවධානයකින් ඉන්න එක, එහෙමත් නැත්නම් ජීවන චක්‍ර පිළිබඳ අවබෝධයක් තියෙන එක හරි වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනවා පුතේ. එකක් තමයි පලිබෝධකයින් වගාවකට ආපුහාම මේ පලිබෝධකය මර්ධනය කරන්න, එහෙම නැත්නම් පලිබෝධකයින්ගෙන් වෙන හානිය පාලනය කරන්න. පලිබෝධක මර්ධනයට. දැන් මේ පලිබෝධකය කිව්වහම වගාවකට ඉන්න පුළුවන් මේ වගේ කෘමි පලිබෝධකය ඉන්න පුළුවන්, පළතුරු මැස්සා, ගොයම් මැස්සා, පිටි මකුණ වගේ අය ඉන්න පුළුවන්. ඒකම වගාවකට ඉන්න තවත් පලිබෝධක වර්ග තියෙනවා. ඒ තමයි ශාකමය පලිබෝධක. වල් පැලැටි කියන ඒවා. වල අහරදි, ගොජරි, බජරි, වෙල්මාරු, තුනැස්ස, තුන්හිරිය, ගිරාපලා කියන පලිබෝධක ශාක තියෙනවා. වල් පැලැටි. මෙන්න මේ දෙගොල්ලන්ගේම ජීවන චක්‍ර තියෙනවා. ශාකවල ජීවන චක්‍ර අවස්ථා තියෙනවා. මේ පලිබෝධක සත්තුන්ගේ කෘමීන්ගේ ජීවන චක්‍රවල අවදි තියෙනවා. මේ අවදිවල තියෙනවා පුතේ සංවේදී අවස්ථා. සංවේදී කියන්නේ ටක් ගාලා මරලා දාන්න පුළුවන්, ටක් ගාලා විනාශ කරලා දාන්න පුළුවන් තැන් තියෙනවා. අන්න ඒව පාලනය කරොත් මේ පලිබෝධක මර්ධනයක් කරන්න පුළුවන් ජීවන චක්‍ර අවස්ථා
පාලනය කරගෙන අපි ඒ දැනුම උදව් කරගෙන. දෙවෙනි කාරණේ තමයි ඊට අමතරව ශාක පරිභෝජක දෙන සත්ව පරිභෝජක මේ පරිභෝධ මර්ධනයට අමතරව මේ තවත් ක්‍රමයකට පුළුවන් රෝග අපිට හැදෙන විශේෂයෙන් මදුරුවන් වගේ කුමිසත්තුන්ගෙන් හැදෙනවානේ රෝග නිපදවනවා. ඒකේ නම් වාහකය වෙන්නේ මදුරුවනේ. මදුරුවන්ගෙන් බෝවෙන රෝගවල මේ රෝගේ අරන් යන රෝග වාහකයන් පාලනය කරලා වාහකේ පාලනය කරපුවාම රෝග පාලනය කරගන්න පුළුවන්. උදාහරණයක් ගමු. දැන් මදුරුවගේ ජීවන චක්‍රය ගත්තාම අර දන්නවා මදුරුවගේ ජීවන චක්‍රයේ පහසුවෙන්ම හානි කරන්න පුළුවන් තැන් තියෙනවා. පහසුම ක්‍රමේ නම් මදුරුව බිත්තර දාන ස්ථාන විනාශ කරන එක කියලා දන්නවා. ඊට අමතරව සංවේදී තැන් තියෙනවා. සුහුඹුල් මදුරුවේ කල්වන මරණ එක ලේසි නෑ. හැබැයි යාගේ කීටයෝ ඒ ටික අපිට විනාශ කරන්න බොහොම පහසුවෙන් පුළුවන් ජලය තුලදී. ඒ නිසා මේ ජීවන චක්‍ර අඳුනගත්තාම මේ වාහකයේ ජීවන චක්‍රය නතර කරලා ඒ ජීවන චක්‍රය පාලනය කරගන්න පුළුවන්. ඒක වාසියක්. තුන්වෙනි කාරණේ තමයි ජෛව විවිධත්ව සංරක්ෂණය. ජීවීන් අතර පවතින වෙනස්කම් ශාක ලෝකයේ තියෙනවා, සත්ත්ව ලෝකයේ තියෙනවා. මේවට අපි කියනවා ජෛව විවිධත්වය කියලා. මේ ජෛව විවිධත්ව සංරක්ෂණය කිව්වහම ඇත්තටම සංරක්ෂණයේදී වැදගත් වෙන්නේ ඒ ජීවීන්ගේ ජීවන චක්‍රවල අර ඉස්සෙල්ලා කිව්ව සංවේදී අවස්ථාව තමයි. සංවේදී අවස්ථා ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මාළුවෙකු නම් බිත්තර ටික ටක් ගාලා ළමයි විනාශ වෙනවා. වල දාන ටැංකි සුද්දා කියලා අතෙක් ඉන්න ඌ ටක් ගාලා මේ බිත්තර ටික කාලා දානවා. අපේ ජලජ පරිසරවලත් දැන් ආක්‍රමණික සතෙක් විදියට වර්ධනය වෙලා තියෙනවා. ඒ බිත්තර ඉක්මනින් හානි කර වෙනවා. ඒ වගේ සමනලයෙන්ගේ හානිකර අවස්ථා තියෙන හැම සතෙක්ගෙම ජීවන චක්‍රයේ සංවේදී අවස්ථා තියෙන. ඒ ගැන අපි කතා කරන දෙවනුව ඒව අඳුනගෙන තියෙනවා නම් ජීවන චක්‍රය අපිට මේ විවිධත්ව සංරක්ෂණය, ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා ජීවීන්ගේ ජීවන චක්‍රය පිළිබඳ අවබෝධයක් තියෙන එකේ වැදගත්කම් තුනක් ගැන අපි කතා කරනවා. මේ පලිබෝධකයව මර්ධනය කරන එක, රෝග වාහකයන් පාලනය කරලා රෝග ව්‍යාප්තිය නතර කරන එක අපිට ඒකම ජෛව විවිධත්වයේ සංරක්ෂණය කිරීම. අපි ඒක ඉස්සෙල්ලාම කතා කරන්නේ ඇත්තටම පලිබෝධක මර්ධනය ගැන. පලිබෝධකයෙක් කියන්නේ කවුද කියන එක, පලිබෝධක වර්ග කීපයක් ගැන මේකෙදි කතා කරනවා. හොඳයි. දැන් අපේ සටහනට ලියන්න ජීවන චක්‍රවල වැදගත්කම 1 පලිබෝධ මර්ධනය. පලිබෝධක මර්ධනය. පලිබෝධක මර්ධනය. 2 රෝග වාහකයින් මර්ධනය. රෝග වාහකයින් මර්ධනය. වාහකයින් මර්ධනය. 3 වෙනි එක ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණය. පලිබෝධ මර්ධනය, රෝග වාහකයින් මර්ධනය, ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණය. හරි. යම් අපි පළවෙනි මාතෘකාව පලිබෝධ මර්ධනය ඒක යටින් ඉරක් ගහමු. පලිබෝධකයෙක් කියන්නේ ඇත්තටම මිනිසාට ප්‍රයෝජනවත්. මිනිසාට ප්‍රයෝජනවත් වෙන ශාකවලට නැත්තම් භෝගවලට එහෙම නැත්තම් සත්තුන්ට වෙන්න පුළුවන් මිනිසාට ප්‍රයෝජනවත් භෝගවලට අස්වනු වලට හානි පමුණවන කට්ටියට තමයි මේ පලිබෝධකයෝ කියන්නේ. ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ අවස්ථා හඳුනාගෙන ඒගොල්ලෝ පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම පළතුරු මැස්සා. ඔය අඹ ගෙඩි වල පණුව දැකලා ඇතිනේ. සමහරට පණුව කැවිලත් ඇතිනේ. මේ අඹ ගෙඩියකට පණුවේ එන්නේ කොහොමද? මේ අඹ ගෙඩියට හානි කරනවා පළතුරු මැස්සාගේ සුහුඹුලා. පළතුරු මැස්සාගේ සුහුඹුලා අඹ ගෙඩිය විදිනවා. විදලා අඹ ගෙඩියට බිත්තර දානවා. මේ බිත්තර වලින් හදනවා මේ පළතුරු මැස්සාගේ ජීවන චක්‍රයක් මම මෙතන ඇදලා තියෙනවා. ඒ දාපු බිත්තර වලින් හැදෙනවා කීටයක්. ඇත්තටම කීටයා තමයි අඹ ගෙඩිය කන්නේ. හානිකර අවස්ථාව කීටයා. ඒ කීටයා අඹ ගෙඩියේ අපි කන කොටස මාංශල කොටස කියනවා. ඒ කොටස ආහාරයට ගන්නවා. ඌ තමයි පණුව කියලා අපි කියන්නේ. ඊට පස්සේ මේ කීටයෝ ටික පිලව ලෙස කෝෂ්ඨගත වෙනවා. පිලවෙක් බවට පත් වෙනවා. ඒ පිලවා කෝෂ්ඨය බිමට වැටිලා පොළවට ගියාට පස්සේ මේ පිලා කෝෂ්ඨ ටික පොළව මතදී එයාව ඒක ඇතුලේ සම්පූර්ණයෙන්ම සුහුඹුල් පළතුරු මැස්සෙක් බවට පත් වෙනවා. ඔන්න ඔය සුහුඹුලා
දැන් පරිසරයට මුදා හැරෙනවා නැත්නම් පියාසර කරනවා. එයා ආයිමත් අඹ වගේ පළතුරක් හම්බුන ගමන් එයාට අගලා ඒක සිදුරු කළා බිත්තර ටික දැම්මා. ඒ බිත්තරව පිපිරිලා එන කීටයක් නැවත සැරයක් අර ජීවන චක්‍රයේම ගෙනියනවා. එයා පළතුරට හානි කරනවා. ආයෙ පිලා කෝෂ්ඨ හදනවා. හදලා වරලා ඒක සුදුසු පරිසරයක් ලැබුණු ගමන් සුහුඹුලා බවට පිපිරිලා අයින් වෙලා යනවා. එයා ආයෙ බිත්තර දානවා. දැන් මේ ජීවන චක්‍රයේ අපිට පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. ඇත්තටම කුණු වෙච්ච අඹ ගෙඩි වගේ ඒවා බිම වැටිලා තියෙනවා නම් ඒ අඹ ගෙඩි ඇතුලේ ඉන්නවා මේ කීටය බොහෝ විට. එයා ඊළඟ චක්‍රයට යන්න නොදී මේ කීට අවස්ථාව විනාශ කරන්න පුළුවන්. කීට අවස්ථාව විනාශ කරන්න පුළුවන් කුණු වෙච්ච බිම වැටිච්ච පළතුරු විනාශ කරලා. ඒකම ගස්වල තියෙනවා නම් අඹ රක් වෙච්ච ඒවා අපිට පේනවා. ඒවා කඩලා එයාත් විනාශ කරන්න පුළුවන්. ඒතර කොහොම හරි මෙන්න මේ කීටය තමයි මෙතන ඇත්තටම සංවේදී අවස්ථාව. මේ පිලා කෝෂ්ඨ අපිට හොයන්න අමාරුයි. සුහුඹුලෙක් අල්ලන්න අමාරුයි. එහෙනම් ඉතින් සුහුඹුලා වෙන එක වළක්වන්න පුළුවන් අඹ ගෙඩියක් ආවරණය කරන්න පුළුවන්. දැන් පළතුරු වර්ග අඹ වර්ග ඒකම අපි ගත්තොත් එහෙම ඔය උදාහරණයක් විදිහට තව අඹ වලට අමතරව තව ගත්තොත් එහෙම අපි මේ මොනවද මේ ඔය කෙසෙල් වගේ ඒවා ඊට අමතරව පේන වගේ ඒවා ඔය හැම එකක්ම ආවරණය දැන් අමාරුනේ. ආවරණය දැන් අමාරුයි. හරි. එහෙනම් දැන් අපි ඊළඟට යන් සටහනට මෙන්න මේ පලිබෝධ මර්ධනය කියන මාතෘකාවේ හිස්තැන් ටිකක් පුරවන්න විතරයි තියෙන කෙටියෙන් මිනිසාට ප්‍රයෝජනවත් කියන හිස්තැන භෝග හා අස්වනු වලට හානි කරන මිනිසාට ප්‍රයෝජනවත් භෝග හා අස්වනු වලට හානි කරන ජීවීන් වේ කෘමි පලිබෝධකයින්ගේ ජීවන චක්‍ර කෘමි පලිබෝධකයින්ගේ ජීවන චක්‍ර ඔවුන් මර්ධනයට වැදගත් වේ හරි උදාහරණ 1 පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය පාලනය ඒකයට ඉරක් ගහන්න පළතුරු මැස්සාගේ ජීවන චක්‍රයේ පාලනය කියන එකට ඉරක් ගහන්න ඉරක් ගහලා දකුණු පැත්තේ තියෙන රූප සටහන බලන්න පළතුරු මැස්සාගේ බිත්තර ඊට පස්සේ කීටයා පිලවා සුහුඹුලා මේක දැනගන්න ඕනේ මේක මොන රූපාන්තරණයක්ද තියෙන්නේ කියන්නේ සම්පූර්ණද අසම්පූර්ණද අවදි කීයක් තියේද ඔබේ බිත්තර කීටයා පිලවා සුහුඹුලා අවදි 4යි අවදි 4 නම් මේක මොන රූපාන්තරණයටද අයිති වෙන්නේ මේක සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. හානිකර අවස්ථාව මොකක්ද කියන එක දැනගන්න ඕනේ. කීටයක්. හානි කරන්නේ මොකේද කියලා දැනගන්න ඕනේ. පළතුරු වලට. ඒක මේ හානිය වළක්ව ගන්න ක්‍රම මොනවද කියලා දැනගන්න ඕනේ. ප්‍රධාන ක්‍රමයක් තමයි හානියටපත් වූ පළතුරු විනාශ කරන එක. ගස් යට වැටිච්ච ඒ පණුවන් සිටින හානිකර වෙච්ච පළතුරු විනාශ කරන එක. පුළුවන් නම් ඒ ඵල ආවරණය කරන එක. ඒ මස්සට විඳින්න බැරි වෙන්නේ. සුහුඹුලා තමයි විතර බිත්තර දාන්නේ. හානි කරන්නේ කවුද කියලා තමයි විභාගේ අහන්නේ කීටියක්. රයිට්. දැන් එහෙනම් ওই ටික වැදගත් කරලා සටහන් කරගමු. ලියන්න උදාහරණය පළතුරු මැස්සාගේ ජීවන චක්‍රයේ පාලනය කියන එක යටතේ සම්පූර්ණ රූපාන්තරණයකී පොඩි අකුරු වලින් ටිකක් ලියන්න සම්පූර්ණ රූපාන්තරණයකී සුහුඹුලා පළතුරු සිදුරු කර බිත්තර දමයි සුහුඹුලා පළතුරු සිදුරු කර බිත්තර දමයි එම බිත්තර මගින් කීටයින් ඇතිවේ බිත්තර මගින් කීටයින් ඇති වේ. හරි. හානිය කියලා ලියා ගන්න එකක් ගහලා හානිය කියලා ලියලා තියෙනවා. කීටයා විසින් පළතුරු කා දැමීමයි. කීටයා විසින් පළතුරු කා දැමීමයි. ඊළඟට හානිය පාලනය කරන විදිය පාලනය. 1 පාලනය 1 කීටයා සිටින පළතුරු
කීටයා සිටින පළතුරු විනාශ කිරීම. පළතුරු විනාශ කිරීම කඩලා ඒවා විනාශ කරලා දානවා. ගහ ආසන්නයේ තිබ්බ චක්‍රය සම්පූර්ණ වෙනවනේ. ඒ නිසා හානියටපත් වෙච්ච පළතුරු විනාශ කරන එක තමයි හොඳම වැඩි. 2. ගස යට වැටි ඇති හානි කරන ලද පළතුරු විනාශ කිරීම. ගස යට වැටි ඇති හානි කරන ලද ඵල විනාශ කිරීම. ගස යට වැටි ඇති හානි කරන ලද ඵල විනාශ කිරීම. හොඳයි. ඔය ලියපු සටහනේ පුතේ ඔය ලියපු සටහනේ ඔයාලා ඉරි ගහ ගන්න සම්පූර්ණ රූපාන්තරණයකි යටිනුයි කීටයා විසින් හානිය කීටයා විසින් යටිනුයි සම්පූර්ණ රූපාන්තරණය යටිනුයි හානිය කීටයා විසින් යටිනුයි. හොඳයි. දැන් වගුවක් දීලා තියෙනවා. මේක පෙළ පොතේ තියෙන වගුවමයි. නමුත් ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් පළතුරු මැස්ස විශේෂයි. එයා හානි කරන අඹ කෙසෙල් ආදී පළතුරු වැඩි වශයෙන් හානි කරන ස්ථානයේ ඵලය හානි කරන අවදි නැත්නම් ජීවන චක්‍රයේ අවස්ථාව තමයි කීටයා. ඒක දැන් කිව්වා අපි ඉරිත් ගැහුවා. නිසා ඒක දැන් පුළුවන්. මේ පොල් කුරුමිනියා රතු පොල් කුරුමිනියා. ඉතින් හානි කරන්නේ පොල් වල කඳට. කඳට හානි කරනවා කීටයයි සුහුඹුලයි කියන දෙන්නම. එතකොට අන්න ඒකේ පුතේ ඉරක් ගහ ගන්න කීටයයි සුහුඹුලයි කඳයි. ඔයාලා දැකලා ඇති විශාල පණුව ඉන්නවා පොල් ගස්වල ලොකු කුරුමිනියොත් හැදෙනවා. මේ පොල් ගහේ කඳ මෙයා හානි කරගෙන කඳ ඇතුළට ගිහිල්ලා කඳත් එක්කලා කාලා දානවා රතු පොල් කුරුමිනියා. ඊළඟ එක්කෙනා අපි දන්නවා ගොයම් මැස්සා. මේ ගොයම් මැස්ස ඇත්තටම ගොයම් මකුණ කියලා කියන්නේ. එයා හානි කරන්නේ කීටයා තමයි යුෂ උරා බොන්නේ. ඒ බුල් වී හැදෙනවා. ඒ වගේ හානි කර වෙනවා. යුෂ උරා බීම තමයි මෙයා කරන්නේ. කීටයා තමයි ඒ හානිය සිදු කරන්නේ වැඩිපුරම. හානිය වැඩිපුරම කරන්නේ කීටයා. සුහුඹුලත් හානිය සිදු කරනවා. සුහුඹුල් ගොයම් මැස්සත් යුෂ උරා බීම කරනවා. හරි. එතකොට දැන් මේකේ අපිට ගොයම් මැස්සා ගැන ලියන්න තියෙන්නේ ගොයම් මැස්සා ගොයම් ශාකේ හානි කරන්නේ කිරිවැදී ගැන බීජයට ඉරක් ගහන සුහුඹුලයි ශිෂ්‍යුවයි. ආන්ගේ අර්ධ රූපාන්තරණයක් මට කීටයා කියලා කියුණා. ගොයම් මැස්සා කියන්නේ මැස්සෙක් නෙවෙයි මකුණෙක්. ගොයම් මකුණෙක්. ඒතර අර්ධ රූපාන්තරණයක් වෙන්නනේ නිසා ශිෂ්‍යුවා සහ සුහුඹුලා තමයි හානි. කිරිවැදී ගැන බීජවල හානි කරපුවාම ඉතින් බොල් තමයි හැදෙන්නේ. බොල් වී හැදෙනවා. පිටි මකුණා. ඔයාලා දැකලා ඇති සුදු පාට අඹ ගස්වල අඹ ගෙඩි වටේට විශේෂයෙන් පැපොල් ගස්වල කඳේ පත්‍රවල හැමතැනම ඉන්නවා ඔය පිටි මකුණා. එයාත් විෂෞරාබෝණයක් කරන්නේ පළ වලින් කඳන් වලින් පත්‍ර වලින් ඕනෑම තැනකින් විෂෞරාබෝනවා. ඒක තමයි ඒකේ හානිය සුහුඹුලා ශිෂ්‍යවත් කියන දෙන්න සිදු කරනවා. ඒක පිටි මකුණා අඹ ජම්බු පේර ගස්ලබු බටු මිරිස් වැනි ශාකවල එතකොට ශාක පත්‍ර ඵල ඉරක් ගහන්න පත්‍ර ඵල සුහුඹුලයි ශිෂ්‍යවයි දෙන්නම හානි කරනවා. සුහුඹුලයි ශිෂ්‍යවයි දෙන්නම හානි කරනවා. ඊළඟට ශාක පරිබෝධකයෝ. අන්න ශාක පරිබෝධකයෝ කියන්නේ වල්පැලෑටි කියලා මම කිව්වා. වල්පැලෑටි වලට කියනවා පරිබෝධකයෝ කියලා ශාක වලට. ශාක පරිබෝධකයෝ. ශාකමය පරිබෝධකයෝ. දැන් අරගත්ත ගොයම් මකුණා එහෙම නැත්නම් ගොයම් මැස්සා ඊට පස්සේ ගත්ත පිටි මකුණා එහෙම නැත්නම් ගත්ත පළතුරු මැස්සා ඒගොල්ලෝ පොල් කුරුමිනිය ගත්තත් ඒගොල්ලෝ කෘමි පරිබෝධකයෝ. දැන් වල්පැලෑටි තමයි ශාක පරිබෝධකයෝ. ඒවට උදාහරණ ඔයාලා අහලා ඇති මේවා අමහාට දැකලා නැතුව ඇති ගොජරි ඊළඟට බජරි වෙල්මාරු අහලා තියෙනව නේද? වෙලෙන්දැන්නින් වලත් අහලා නැද්ද? ගොජරි බජරි වෙල්මාරු. තව තුනැස්ස තුන්හිරිය ගිරාපල කියා පළතුරු මේ වල්පැලෑටි වල ගණනාවක් තියෙනවා. ඉතින් වල්පැලෑටි වල ජීවන චක්‍රය අඳුනගත්තාම ඇත්තටම මේ ගොජරි බජරි වෙල්මාරු ඕවා මල් පිපිලා කරල් හැදෙන්න කලින් විනාශ කරනවා. දැන් මේ ගොජරි වල හරි බජරි වල හරි මල් පිපිලා ඒකේ බීජ හැදුනට පස්සේ ආයෙ වැඩක් නැහැ. එක පැලයකින් බීජ 10000 ගණක් හැදෙනවනේ. ඒ ටික ගොයම් ගස් වලටම වැටෙනවා. එහෙම නැත්නම් අස්වැන්න නෙළුවොත් ඒ ගොයම් වී යටත් එක්ක බජරි යට තියෙනවා. අන්තිමට අපි ඉහිනවා නම් තව තැනක් කුඹුරක හොඳට ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ජීවන චක්‍රයේ මුල් අවස්ථාවේ මේගොල්ලෝ ගලවලා විනාශ කරලා දාන්න ඕනේ. මොනවා හරි ක්‍රම වලට විනාශ කරන්න ඕනේ. හැබැයි දැන් ඔය පරිබෝධකයේ ඔක්කොම මරලා හරියන්නේ නැහැ. පරිබෝධකයේ සම්පූර්ණයෙන්ම හානි කරොත් එහෙම විනාශ කරොත්
පාලනය කරන්න පුළුවන්. හැබැයි විනාශ කරන එක පරිසරයේ තුල්‍යතාවය විනාශ කිරීම. මොකද මේ හැම පරිබෝධකයක්ම හැම වල්පැලෑටියක්ම මේ පරිසර පද්ධතියේ පැවැත්මට දායක වෙනවා අපිට නොපෙනෙන විදියට. අපිට නොපෙනෙන විදියට වැදගත් වෙනවා. ඒ නිසා අපි හිතනවා නම් හැම වෙලෙම පළතුරු මැස්සා, ගොයම් මැස්සා මුන් ඔක්කොම වඳ කරලා විනාශ කරලම දාන්න ඕන කියලා. ඒ පාලනය හරියන්නේ නැහැ. ඒක විනාශ කිරීමෙන් වෙන්නේ ඒගොල්ලෝ වෙනත් ආහාර දාම් පුරුක්වල කොටස් ඒවා හානි වෙනවා. ඒ ආහාර දාම එක පුරුකෙන් මෙයා ඉවත් කරපුවාම මෙයා මත යැපෙන සත්තු ටික විනාශ වෙනවා. සේරම මරලා දැම්මොත් කුමි සත්තු ටික පරිබෝධක නාශක යොදලා අපි හිතමු දැන් නූතන යොදන විදියට. එතකොට ඒකින් ගෙම්බෝ ටිකට කණ්ඩ දෙයක් නැති වෙනවා. එතකොට ඒගොල්ලෝ ජීවන චක්‍රෙන් නැති වෙනවා. සර්පයින්ට ආහාර ලබා ගන්න නැති වෙනවා ගෙම්බෝ ටික නැති වෙනවා. ඒ වගේම පරිසරයේ තුල්‍යතාවය බිඳ වැටෙනවා. පරිසරයේ තුල්‍යතාවය බිඳ නැහැ. තරම් පැරණි ගොවීන් මේ පරිසරයේ තුල්‍යතාවයත් ආරක්ෂා කර ගනිමින් පරිබෝධ පාලනයට විවිධ ක්‍රම යොදාගත්තා. ඒකක් තමයි ඉස්සර කුඹුරු ගොවිතැන් කරද්දි හරි එහෙම නැත්නම් හේනක් ගොවිතැන් කරද්දි හරි හොඳ බිම් සැකස්මක් තිබ්බා. කීප සැරයක් හානවා, පුලුස්සනවා, ඒවා පිරිසිදු කරනවා, වල්පැල ගලවනවා, අතින් උගුල්ලනවා, හොඳ බිම් සැකස්මක් තිබ්බා. ඒකෙන් පරිබෝධකව පාලනය වුණා. ඒක මේගොල්ලෝ කෙම් ක්‍රම යොදාගත්තා පැරණි කාලේ. ඒවේ විවිධ සාර්ථක වීම, අසාර්ථක වීම තියෙනවා. ඊළඟට ශාක යුෂ වර්ග යොදාගත්තා. උදාහරණයක් විදිහට කොහොඹ, පැංගිරි වගේ ශාක තෙල් වර්ග, ශාක යුෂ වර්ග, කොහොඹට අඹරලා අරගෙන ගන්න යුෂ ඒවා යොදාගෙන කඹවල මේ ලණු වල තවරලා ඔයම් ගස්වල ගෑවෙන්න ඇදගෙන ගියා. අලු වගේ ඒවා ඉස්සා පැරණි ක්‍රම. ඊට අමතරව ඒගොල්ලෝ කෘමි උගුල්, ආලෝක උගුල් කියන ඒවා ඇටෙව්වා. රාත්‍රී කාලයේදී පන්දම් වගේ ඒවා පත්තු කරලා ඒ පන්දමට කෘමීන් ඔයම් මැස්සෝ වගේ ගෙන්නගෙන මේ පන්දමෙන් ඊට පස්සේ මෙතන බූදු තෙල් බැරල් එකක් තියලා ඔක්කොම මේකට වැටලා විනාශ වෙන එක. ඒ වගේ ක්‍රම යොදාගත්තා. එතකොට ඊට අමතරව මේගොල්ලෝ කෘමි කැමති නැති ගස් වැව්වා. දැන් දහස්පති වල දන්නවනේ. ඒ වගේ පරිබෝධකයෝ අකමැති ශාක. තවත් එකක් තමයි මේ ඒගොල්ලෝ පරිබෝධකයෝ අල්ලන් කණේ මාංශ භක්ෂක ශාක. ස්වභාවිකව පරිසරය අඳුනගෙන තිබ්බා. මේවෙන් එකක්වත් පරිසර දූෂණයක් වුණේ නැහැ. හැබැයි අද කෘමිනාශක ගොඩක්, වල්නාශක ගොඩක් ඉහපු ගමන් මොකද වෙන්නේ? හොඳ එකයි නරක එකයි ඔක්කොම ටික සමූල ඝාතනයක් වෙලා මර්ධනයක් වෙනවා. එතකොට ද්‍රව්‍ය පරිසර චක්‍ර තුලිතතාවය නැති වෙනවා, සමතුලිත බව. ඒ විතරක් නෙවෙයි විවිධ ලෙඩ රෝග බෝ වෙනවා. ජෛවිකත්වය හානි වෙනවා, ලෙඩ රෝග බෝ වෙනවා, පරිසර දූෂණය වෙනවා, මහා ගොඩක් හානිකර තත්ත්වයන් නැති වෙනවා. දැන් ඔයාලට ඒ සම්බන්ධයෙන් දීපු ප්‍රශ්න ටිකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර හරිනම් තනියෙන් ලියන්න ඕනේ. හරි. ওই ප්‍රශ්න 1 2 3 පිටු අංක 9 පළවෙනි ප්‍රශ්න තුනම ඔයාලට උත්තර තනියෙන් ලියන්න ඕනේ. දැන් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ඔයාලා ඒවට දැන් මම කියපේ උදව් කරගෙන උත්තර ලියන්න. හරි. එහෙනම් පුතේ ඔයාලා ලියන්න ඇති කියලා මට හිතෙනවා. අතීතයේ පරිබෝධ පාලනයට යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම තුනක් ලියන්න. ලියලා නැත්නම් හොඳින් බිම් සකස් කිරීම. හොඳින් බිම් සකස් කිරීම. ඔයාලා තනියෙන් ලියන්න ඕන නැත්නම් තනියෙන් ලියන්න ඕන උත්සාහ කරන්න. දෙවෙනි එක ආලෝක උගුල් භාවිතය. ආලෝක උගුල් භාවිතය. තුන්වෙනි එක කෙම් ක්‍රම භාවිතය. කෙම් ක්‍රම භාවිතය. කෘමි විකර්ෂක භෝග. කෘමීන් කැමති නැති භෝග තියෙනවා. කෘමි විකර්ෂක භෝග භාවිතය. කෘමි විකර්ෂක භෝග භාවිතය. ඊළඟට පරිසර හිතකාමී පරිබෝධ නාශක ක්‍රම භාවිත. පරිසර හිතකාමී පරිබෝධ නාශක ක්‍රම භාවිත. හරි. දෙවෙනි ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ මේ කෘමි පරිබෝධකයන්ට පරිසර හිතකාමී පරිබෝධ නාශක දාගෙන හානිය නවත්තන්න පුළුවන්. ඒවට උදාහරණ දෙකක්. එකක් තමයි කොහොඹ යුෂ, කොහොඹ ඇටවල යුෂ. කොහොඹ ඇට තලලා ඒ යුෂය හදාගෙන ඒක ස්ප්‍රේ කරන්න පුළුවන්. නැත්නම් ඒක ලණුවක තවරලා දෙපැත්තෙන් ලණුව ඇදගෙන ගොයම දිගේ ඇදගෙන යන්න පුළුවන් ගෑවෙන්න. කොහොඹ ඇටවල යුෂ. දෙවෙනි එක පැංගිරි තෙල්.
පැංගිරි තෙල් වර්ගත් කෘමීන් කැමති නැහැ පැංගිරි තෙල් වල. අහලත් තියෙනනේ මදුරුව එහෙම දෂ්ට කරනකොට පැංගිරි තෙල් ගන්නවා කියලා. ඊළඟ එක අලු වර්ග ඉසීම, අලු ඉසීම. සරල ක්‍රමයක් ගෙවල අම්මලත් ඒවා කරනවා, සබන් වතුර දානවා, අලු දානවා. නේද? පිටි මකුණට ඒවා හොඳයි කිය කියනවා. අන්න ඒ වගේ උපක්‍රම තියෙනවා. පැංගිරි තෙල්, අලු ඒ වගේ ඒවා. රසායනික පලිබෝධක භාවිතයේ හානි දෙකක්. එකක් තමයි ජෛව විවිධත්වයේ හානි වීම. පරිසරයේ තුල්‍යතාව බිඳ වැටෙනවා. කෙලින් ඔක්කොම සත්තු ටික මැරෙනවා. ජෛව විවිධත්වයේ හානි වීම. ඒගොල්ලන්ගේ හොඳ උන්ද නරක උන්ද ජීවන චක්‍රවල අවදිද ඔක්කොම විනාශ වෙලා යනවා. පස සහ ජලයේ දූෂණය. පස සහ ජලයේ දූෂණය. හරි. දැන් පුතේ අර 8 වෙනි පිටුවේ මේ ශාක ටිකක් අපිට ශාක පරිබෝධකයෝ ටිකක් ලියන්න තියෙනව නේද? 8 වෙනි පිටුව නැවත පෙළ ගන්නකො ආපස්සට. ශාක පරිබෝධකයන් කියන මාතෘකාව. ශාක පරිබෝධකයන් කියන එකට ලියාගන්න වල් පැලෑටි වේ. උදාහරණ මේ තුන් දෙනා ලියාගන්න. වල් පැලෑටි වේ. උදාහරණ ගොජරි, බජරි, වෙල්මාරු, තුනැස්ස. මේ විවගාවට තියෙන ඒවා ඉතින්. තුනැස්ස. එතකොට ලියන්න ඕනේ ශාක පරිබෝධකයට තේ වල් පැලෑටි වේ. උදාහරණ ගොජරි, බජරි, වෙල්මාරු, තුනැස්ස. හරි. වැදගත්ම කොටස පරිබෝධකයින් පාලනය මගින් පාලනයේ හිස්තැනට එන්නේ හානිය අවම කරගත හැක. එහෙත් පරිබෝධකයින් සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පරිසර තුල්‍යතාව නැති වී පොඩ්ඩක් එතන හදාගන්න හැකි වේ කියලා තියෙන්නේ නැති වී. ඔන්න මම ආයෙ කියන්නම් පරිබෝධකයින් පාලනය මගින් හානිය අවම කරගත හැක. එහෙත් පරිබෝධකයින් සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පරිසර තුල්‍යතාව නැති වී. තුල්‍යතාව නැති වී. හරි. දැන් අපි යනවා දෙවෙනි වර්ගයට රෝග වාහකයින් මර්ධනය. රෝග වාහකයින් මර්ධනය කියන මේ ජීවන චක්‍ර පිළිබඳ දැනුම රෝග වාහකයින් මර්ධනයට යොදා ගන්න අවස්ථාව. මේ රෝග වාහකයෙක් කියලා කියන්නේ දැන් අපි හිතුව මෙන්න එක පුද්ගලයෙක් ඉන්නවා. මෙයා නිරෝගී පුද්ගලයෙක්. මෙයා හොඳට ඉන්න කෙනෙක්. එතකොට මෙයාට තවත් රෝගී කෙනෙක්ගෙන් අපි හිතුව මෙන්න මෙයා රෝගී කෙනෙක්. මේ රෝගී කෙනාගේ රෝගයේ අඩංගු විෂ බීජය වෛරසයක් වෙන්න පුළුවන්, බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, ප්‍රෝටෝසෝවාවක් වෙන්න පුළුවන්. ඔයාලා ඉගෙනගෙන තියෙනවා මේ පේපර් වලට කියන රෝග කාරක කියලා. ඒ කාරක ලෙඩා ගාව තියෙනවා. රෝග කාරක තියෙනවා. දැන් යම් කෘමි සතෙක් හරි කවුරු හරි මෙයාට ලෙඩේ අරන් යනවා නම් අන්න ඒ අරන් යන කෙනාටයි කියන්නේ වාහකයා කියලා. රෝගය හැදෙන්න හේතු වන වෛරස්, බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා වගේ අය ඒගොල්ලෝ කාරක. ඒ කාරක තියෙන්නේ මේ ධාරකයාම. ධාරකයා කියන්නේ ලෙඩ. මෙයා ලෙඩ. මෙයා ධාරකයා. එයාම දැන් රෝගකාරක අර අහිතකර විෂ බීජ ටික තියෙනවා. වාහකයෙක් ඇවිල්ලා යාගෙන් අරගෙන මේ නිරෝගී පුද්ගලයාට ගෙනත් දෙනවා. දැන් අපිට මේ වාහකයා එන එක නවත්ත ගත්තොත් ලෙඩ ගොඩක් නවත්ත ගන්න පුළුවන්. ඒකට මේ වාහකයාගේ ජීවන චක්‍රයේ අවදි දැනගන්න එක හරි වැදගත්. විශේෂයෙන් මදුරුව කෙනෙක්ගෙන් ලෙඩෙක්ගෙන් තමයි අනෙක් කෙනාට අරයි යනවා. දැන් අපි හිතමු උදාහරණ විදියට ඊඩිස් ඊජිප්ටයි, ඊඩිස් ඇල්බොෆික්ටස් කියන මදුරුව තමයි ඔයාලා දන්නවා ඩෙන්ගු වාහකයා. මේ ඩෙන්ගු රෝගය බෝ කරන්නේ රෝග කාරකයා කවුද? කාරකයා යා නෙමෙයි. රෝගයට හේතු වන විෂ බීජය ඔයාලා දන්නවා ඒක වෛරස් එකක්. ඩෙන්ගු වෛරස් කියලා අපි කියන්නේ. ওই වෛරස් එක මේ මදුරුවා දෂ්ට කරනකොට රෝගියෙක් කෙනෙක්ගේ එයාගේ කේට ග්‍රන්ථි වලට ඒ යුෂය එනවා. එයාගේ රුධිරේ උරා බොනකොට ඒ ටිකත් එක්ක එනවා. ඒ රුධිරේ උරාගෙන බීලා ඊට පස්සේ මෙයා තව කෙනෙකුට නිරෝගී කෙනෙකුට දෂ්ට කරද්දී කේට ග්‍රන්ථි වලින් කෙල ටිකක් ශ්‍රාවය කරනවා මදුරුවා. මේ කැටි ගහන එක නවත්තන්න මේ නිරෝගී කෙනාට කේට ටිකක් යවනවා. යවපු ගමන් අර වෛරස් එක මෙයාට එනවා. එතකොට ඔන්න එයාට ඩෙන්ගු. එතකොට මේ අරන් එන වාහකය නතර කරපුවාම මදුරුවන්ගෙන් බෝවෙන රෝග කොච්චර තියෙනවද බලන්න. ඩෙන්ගු, බරවා, මැලේරියා, මොලේ වුණ ඒ වගේ රෝග ගණනාවක් තියෙනවනේ. ඔක්කොගේම වාහකයෝනේ මේ මදුරුවා. දැන් මදුරුවාගේ ජීවන චක්‍රයේ සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන එක්කෙනෙක්. ඔයාලා දන්නවා සුමුබුල් මදුරුවා.
එයා තමයි අපිට කොඳුල ඇවිල්ලා ඇනලා යන්නේ. එයා තමයි මේ වාහකයේ ලෙස ක්‍රියා කරන්නේ. එයා ගිහින් වරලා වතුරට බිත්තර ගොඩව දාන නිශ්චල ජලය මත. ඒ බිත්තර වලින් මදුරු කීටය හැදෙනවා. ඔයාලා දැකලා ඇති මදුරු කීටය හැම වෙලේම එහෙට මෙහෙට දඟල ඉන්න සතා. හැබැයි මෙයාගේ ටක් ගාලා වතුරකින් බිමට හැලුවා නම් එයා ඉවරයි. මේ වතුරට හුස්ම ගන්න බැරි වෙන මොනවා හරි කෙමිකල් එකක් දැම්ම නම් මෙයා ඉවරයි. මෙයාව අල්ලන් කන්න ගප්පියෙක් මාළුවෙක් දැම්ම නම් ඒත් ඉවරයි. සංවේදී අවස්ථාව මේක තමයි. මේක පාලනය කරන්න පුළුවන්. බිත්තර දාන මේ පොල් කට්ට නැති කළා නම් හරි ලේසියෙන් මේක නවත්තන්න පුළුවන් එකෙන්. ඇයි? බිත්තර දාන්න තැනක් නැති වුණාම බිත්තර කොහෙද දාන්නේ? ජලයේ තියෙන තැනක් පිසු ජලයේ තියෙන නිශ්චල තැනක් තිබ්බොත් තමයි මෙයා බිත්තර දාන්නේ. ඒ නිසා අපිට මේ ජීවන චක්‍රයේ මදුරුවගේ ජීවන චක්‍රය පාලනය කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හැබැයි සුහුඹුලා වුණාට පස්සේ පාලනය කරගෙන ටිකක් අමාරුයි. එතකොට ඉතින් net එක දාන එක, කොයිල් එකක් දාගෙන ඉන්න එක, ඒ වගේ ඒවා තමයි කරන්න වෙන්නේ. ඒ උන් අල්ලන්න බෑනේ, අතින් අල්ලන්න මරන්න බෑනේ මදුරුව සුහුඹුලා වුණාට පස්සේ. හැබැයි බොවෙන ස්ථාන විනාශ කරලා, මේ බිත්තර දාන ස්ථාන විනාශ කරලා, මේ මදුරු කීටයෝ විනාශ කරලා අපිට පුළුවන් මේක ගොඩ දාගන්න. එහෙම නැත්නම් මර්ධනය කරන්න. ඒ නිසා මෙන්න මේ අපි සටහන පොඩ්ඩක් ගමු දැන්. රෝගවලට හේතු වන රෝගකාරක. රෝගවලට හේතු වන කාරක රෝගකාරක වේ. හරි. හේතු වන කාරක රෝගකාරක. හරි. එම රෝගකාරකීන් රැගෙන යන ජීවීන් රෝග වාහකයින්. ඉරක් ගහන්න රෝගකාරක යටිනුයි රැගෙන යන ජීවීන් වාහක යටිනුයි. රැගෙන යන ජීවීන් වාහක යටිනුයි. වරහන් ඇතුළේ ලියලා තියෙන රෝගකාරකයෝ කීප දෙනෙක් වෛරස්, බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා. හරි. උදාහරණ 1 ඩෙන්ගු, බරවා, මැලේරියා. උදාහරණ ඩෙන්ගු, බරවා, මැලේරියා. රෝගවලට හේතු වන වාහකයා මදුරුවා. රෝගවලට හේතු වන වාහකයා මදුරුවා. හරි. දැන් ඔයාලා මෙතන තියෙනවා ප්‍රශ්න පෙළ 1 2 3 4. ඒව ගෙදර වැඩ. ඒවට මම උත්තර කියන්නෙත් නෑ. මම හැබැයි WhatsApp group එකේ අන්තිම උත්තර ටික දාන්නම්. ඔයාලා හැබැයි උත්තර ලියන්න ඕනේ මට. රයිට්. අපි අන්තිම කොටසට යන් ජෛව විදත්ත. මෙන්න මේ ජෛව විදත්තය ආරක්ෂා කරගන්න ජීවන චක්‍රවල වැදගත්කම ගැනයි කතා කරන්න තියෙන්නේ. ඒ ජෛව විදත්තය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා අපි කතා කරගෙන ඉමු. ජෛව විදත්තය කියන්නේ ජීවීන් අතර පවතින වෙනස. මේ ජීවීන් අතර පවතින වෙනස නැත්තම් ජෛව විදත්තේ හානි වෙන්න පුළුවන් බලපෑම් කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්තටම අපේ මානව ක්‍රියා ප්‍රධාන වශයෙන් බලපානවා. ඊටත් අමතරව මේ විලෝපිකයින් ක්‍රියා. විලෝපිකයින් කියන්නේ සමහර ජීවන චක්‍රවල බොහොම සංවේදී අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ සංවේදී අවස්ථා ටික මෙන්න මේ විලෝපිකයින් විනාශ කරලා දානවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමහර කුමීන්ගේ කීටයෝ. දැන් අපි කිව්වේ දැන් මදුරු කීටයෝ උනත් අපිට විනාශ කරන්න පුළුවන් කියලා පහසුයි. ඒතර අපිට තව එකක් මම කිව්වාට සමනලයේ කීටයක්. ඒ වගේ කීටයින් මේ සත්තුන්ගේ කීටයින් සංවේදී අවස්ථා විලෝපිකයෝ විනාශ කරලා දැම්මාම ඒ සතුන් වද වෙනවා. වද වුණාම ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා. අඩු වුණාම විවිධත්වය අඩු වෙනවා. ජෛව විවිධත්වයට හානි වෙනවා. ඒ නිසා දැන් ඒකම කැස්බෑ වගේ. කැස්බෑව බිත්තර ගණනාවක් දානවා. ඒ බිත්තර ටික කාපෝ කරනවා. සංවේදී අවස්ථා විලෝපිකයෝ විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි එයාගෙන් හැදෙන පැටව බොහොම දුර්වල පැටව ටිකක්. උන් ටික වෙරළ තීරයේ දැන් බිත්තර දාන්නේ වෙරළ ආසන්නේ මේ බිත්තර ටික පුපුරලා මේ පැටව ටික මුහුදට යනවා. ඔය යන අවස්ථාවෙත් කාක් වගේ සත්ත්ව වෙල මේව අල්ලන් කරනවා. ඒ වගේ ජීවන චක්‍රවල සංවේදී අවස්ථා නිසා සංවේදී අවස්ථාවලින් විලෝපිකයන් හානි කරලා මේ ජීවන චක්‍ර විනාශ වෙන්න පුළුවන්. ඒව ආරක්ෂා කරන මේ බිත්තර ටික අරන් ගිහිල්ලා රැකලා කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන තියෙනවා. ඒවයි මේ කැස්බෑ බෝ කරලා විශාල කරලා මුදල උදාහරණ දැන් තියෙනවා. ඒ වගේම තමයි මත්ස්‍යයින්ගේ මම අර කිව්වා. ඔයාලා දන්නවා මත්ස්‍යයින්ගේ බිත්තර හරිම සංවේදී. එහෙම යන්නත් බෑ. ඔය ලෙව කාගෙන යනවර ටැංකි සුද්ධ ඉවරටම ඉවරයි. මැඩියගේ බිත්තර මම කලිනුත් කිව්වා කවච නැහැ. කටු නැහැ. වේලෙනවා. අවුවේ තිබුණා නම් වේරුණා. වතුරට ගියේ නැත්තම් ඉවරයි. ඒ නිසා මැඩියගේ බිත්තර හරිම සංවේදී අවස්ථාවක්. ඒ සංවේදී අවස්ථා අපි අඳුන ගන්න පුළුවන් ජීවන චක්‍ර අධ්‍යයනයේ. ඒගොල්ලෝ ආරක්ෂා කරනවා කියන්නේ සංවේදී අවස්ථාව බේරුවා කියන්නේ ඒ සතාව බේරුවා වෙනවා. හරි දැන් එහෙනම් සටහන සම්පූර්ණ කරමු අන්තිමටම ලියන්න. අහිතකර පරිසර තත්ත්ව
සහ විලෝපික ක්‍රියා අහිතකර පරිසර තත්ත්ව සහ විලෝපික ක්‍රියා ජීවීන්ගේ ජීවන චක්‍රවල අවදි සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඉඩ ඇත. හරි පුතේ. එතකොට බලන්න ආයසරයක් කියන්නම් මම ඒක. අහිතකර පරිසර තත්ත්ව සහ විලෝපික ක්‍රියා ජීවීන්ගේ ජීවන චක්‍රවල අවදි සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඉඩ ඇත. එවැනි අවස්ථා සංවේදී අවස්ථා ලෙස හඳුන්වයි. අපි උදාහරණ වලට අර කියපු ටික ලියා ගමු. උදාහරණ සමහර කෘමීන්ගේ කීටයන් අන්න ඒගොල්ලෝ සංවේදී අවස්ථා. ටක් ගාලා විනාශ වෙනවා. කෘමීන්ගේ කීටයන්. දෙක මත්ස්‍යයන්ගේ බිත්තර. සමහර කෘමීන්ගේ කීටයන් මත්ස්‍යයන්ගේ බිත්තර. තුන්වෙනි එක කැස්බෑ වගේ බිත්තර සහ ඇත්තටම ලදරු පැටව පොඩි පැටව ලදරු පැටව හරියට කටුවක් ඝන වෙලා නැහැ යන්තම් එළියට එන ගාම බිත්තර සහ පැටව කුමින්ගේ කීටෙන් මත්ස්‍ය බිත්තර කැස්බෑ වගේ බිත්තර සහ ලදරු කුඩා පැටව ඊළඟ එක හතරවෙනි එක තියන්නේ එක මැඩියාගේ බිත්තර සහ බිත්තරයි ඉස්ගෙඩියයි දෙන්නම වතුර නැති වෙන ගමන් ඉස්ගෙඩියක් ඉවරයිනේ බිත්තර සහ ඉස්ගෙඩිය දෙකම ලියා ගන්න බිත්තර ඉස්ගෙඩිය බිත්තර සහ ඉස්ගෙඩිය හරි පාඩමේ අන්තිම කොටසට යනවා අපි අර ලියාගත්තද ඔය ටික හරි නේද රයිට් එහෙනම් ලියන්න පළවෙනි තියදක් තියෙනවා මේ නිසා ජීවන චක්‍රවල වඩාත් සංවේදී අවදි ආරක්ෂා කිරීම මගින් ජීවීන් වඳ වී යාම වළකාගත හැකිය. දැන් මේ සත්තු ස්වභාවිකව සමාහට විලෝපිකයන්ගේ හානි වලින් වඳ වෙනවා. බිත්තර ඉස්ගෙඩිය අහිතකර කාලගුණ තත්ත්වයේ විශාල නියගියක්. මැඩියෝ ටික වඳම වෙලා යනවා. මත්ස්‍ය ඒත් ඒ වගේ බිත්තර ටික සත්තු කාලා වඳ වෙලා යනවා. කෘමීන්ගේ කීටෙන් වඳ වෙනවා. එතකොට මේ සත්තු වඳ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සංවේදී අවස්ථා ආරක්ෂා කිරීම මගින් ජීවීන් වඳ වී යාම වළක්වාගත හැකිය. වළක්වා ගනී. වඳ වී යාම වළක්වා ගනී. එවිට ජෛව විවිධත්වය ආරක්ෂා වේ. එතකොට දැන් හිස්තැන් වලට එන්නේ මෙහෙමයි. සංවේදී කියයි සංවේදී අවස්ථා ආරක්ෂා කිරීම කියන එක එමගින් ජීවීන් වඳ වී යාම කියන එක වළකා ගනී. එවිට ජෛව විවිධත්වය සංරක්ෂණය වේ. හරි පුතේ. දැන් එහෙනම් අපේ ඔය පාඩම ඉවර කළාද? ජීවන චක්‍ර පාඩම ඉවරයි. අපිට දැන් ඊළඟ තියෙන පාඩම අපි කතා කරනවා. අපි ඊළඟ තියෙන පාඩම අපි කතා කරන්නේ ඒ කතා කරන පාඩමේ ටියුට් එක ඔයාලා ගාව නැහැ. මම ඒ ටියුට් එක දානවා පුතේ WhatsApp group එකට. ඒකෙන් ඔයාලා print out එකක් ගන්න. print out එක අරගෙනම පාඩමට සූදානම් වෙන්න ඕන. මොකද නැත්තම් බෑ. ඒ print out එක දැන් මට ඔයාලට දෙන්න විදිහක් නැහැ. මම WhatsApp group එකට දානවා. YouTube එකේ බලන අයටත් පුළුවන් මම ඒක link එකකින් YouTube channel එකට දාන්නම්. එතකොට මේ දෙකෙන් ඕන එකකින් කලින් print out එකක් ගන්න. තව සතියින් විතර පාඩම දාන්න ඉතුරු පාඩම. එතකොට අපිට පුළුවන් ඒ ටියුට් එක තියාගෙනම මේ ඊළඟ පාඩම් ටික කරගෙන යන්න. හරි එහෙනම් අපි ඊළඟ දවසේ ඉතුරු පාඩම් ටික කතා කරමු. එහෙනම් ඔයාලට